හරි අද අපිට කරන්න තියෙන ඩේටාබේස් පාඩමේ 8 වෙනි දවසේ. හරි. එතකොට කලින් සති ටිකේ මම හිතන්නේ අපි තියරි වයිස් ඉගෙන ගන්න තියෙන ඔක්කොම ටික ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ ප්‍රැක්ටිකල් පැත්තෙන් ඉගෙන ගන්න. ප්‍රැක්ටිකල් පැත්තෙන් කියලා කියන්නේ SQL කියන ලැන්ග්වේජ් එකයි කොහොමද ඩේටාබේස් එකේ ඩේටාබේස් එකක් ටේබල් එකක් හදන්නේ ওই ටික බලන්න. හරි. එහෙම කරලා ඊට පස්සේ queries කොහොමද ලියන්නේ ওই ටික බලන්න. ඒතර SQL පටන් ගන්න ගියාට ගිය සතියේ අපි SQL පටන් ගත්තේ නැහැ. හරි. අර තියරි ටික ඉවර කරා, normalization කරා. එදෙන් ප්‍රශ්න ටිකක් කරා. ඊට පස්සේ අපිට ඊළඟට කරන්න තියෙන අපි normalization ඉවරයිනේ. හරි. ඊළඟට කරන්න තියෙන්නේ SQL part එක. ඒකේ basics ඔක්කොම කතා කරලා ඉවරයි. ඒතර අද තියෙන්නේ මේකේ වැඩේට බහින්න. හරි. ඒතර මෙන්න මේ වගේ database එකක් ගැන කතා කරේ. මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වා ඔයගොල්ලන්ට පුළුවන් නම් මේකට ER diagram එකක් ඇඳලා තියන්න කියලා. හරිද? ඒකට ER එකක් අඳිනකොට අපිට අඳින්න වෙන්නේ මේ වගේ එකක්. ඒතකොට DVD කියලා කියන්නේ entity එකක් විදිහට තමයි ගන්න වෙන්නේ. දැන් මේක ඔයගොල්ලෝ ඇඳලා ඇති ගොඩක් කට්ටිය. DVD_ID කියලා දාලා primary key එක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තව මොනවද තිබි DVD table එකේ. මේ තියෙන DVD table එක DVD ID එක තියෙනවා title genre price. හරි. එතකොට title තියෙනවා ඊට අමතරව genre කියලා කියන්නේ වර්ගය. හරි. ඒක ලියන්නේ මෙහෙම. මේ ඒ කියන්නේ ඔය දැන් අපි DVD එකක් ගත්තම horror movie එකක්ද, sci-fi එකක්ද, science fiction එකක්ද, superhero movie එකක්ද කියන category එක. හරි. ඒක තමයි genre කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට price එක. DVD එකේ price එක ওই ටික තියෙනවා. DVD entity එකේ. හරි. ඒ ටිකනේ මෙතන තියෙන primary key එක මෙතනින් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා member කියලා තව entity එකක්. මම member එක මෙහෙම දාන්නම්. member entity එකේ member ID තමයි primary key එක විදිහට මාක් කරලා තියෙන්නේ. ඒක අපි mem ID කියලා දාමු ලේසියට. හරි. ඒ විදිහට තමයි මෙතනක් තියෙන්නේ. ඉතින් name, age, gender, city. නම තියෙනවා. වයස තියෙනවා. gender එක ස්ටෝර් කරගෙන තියෙනවා. ආයෙත් එයාගේ නගරයේ city එක තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙත් තියෙනවා entity එකක් භූතාර්ථයක් employee කියලා. මම employee එක මෙතෙන්ට දාන්නම්. එයාට තියෙනවා emp ID එකක්. ඒ කියන්නේ employee ID එක. ඊට පස්සේ name එක. ආයෙ තියෙනවා mobile number එක. හරි. මේ කියන සිස්ටම් එකේ තියෙන ওই ටික විතරයි. අපිට ඔයාලට data ඕන නම් අපිට තව දාගන්න පුළුවන් අපි හදන එකට. දැන් අපි නිකන් බැලුවොත් එහෙම DVD එකේ නම් ওই කියන විස්තර ටික ඇති. members ලගේ gender එක තියෙනවා, age එක තියෙනවා, city එක තියෙනවානේ. ওই ටික ඇති. ඒ employees ලගේ mobile number එක තියෙනවා, නම තියෙනවා, employee ID එක තියෙනවා. අපිට ඕන නම් ඒකෙත් gender එක දාන්න පුළුවන්. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ වැඩ කරන කට්ටියගේ මෙයා male ද female ද කියලා බලා ගන්න ඕනේ නම් නමනුත් බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඕනේ නම් අපිට තව ෆීල්ඩ් එකක් දාගන්න පුළුවන්. දැන් ওই ටික කනෙක්ට් වෙලා තියෙන ඔක්කොම මේ rent කියන එකට. මේ rent කියන එක ඔයගොල්ලෝ බැලුවොත් මේ තුනටම primary මේ තුනම composite key එකක් විදිහට දාලා තියෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් DVD එකක් ගන්නකොට ඒ ගන්න DVD එකේ ID එක තියෙනවා, member ID එක තියෙනවා, employee ID එක තියෙනවා. ඒ තුනම set වෙලා තියෙනවා. ඒතර ඒ තුනම unique විදිහට එනවා කියලා තමයි ගන්න. ඒ කියන්නේ එකම DVD එක එකම member ආයෙ ගන්න නැහැ කියලා අපිට උපකල්පනය කරන්න වෙනවා. හරි. දැන් ජොයින් වෙච්ච කට්ටියට මේ අපි අර ගිය සතියේ බලපු database scheme එකේ ER එක තමයි ඇඳගෙන යන්නේ. දැන් මේක තමයි practically කරන්න යන්නේ. ඒ නිසා මම නිකන් ඔයගොල්ලන්ට මේක explain කරන්න මේ ER එක ඇඳගෙන යන්න මම ඔයගොල්ලන්ට ගිය සතියේ මේක ඇඳලා තියන්න කිව්වා. හරි. එතකොට DVD එකක් rent කරනවා. කවුද rent කරන්නේ? member. කවුද ඒකට උදව් කරන්නේ? employee. හරි. ඒතර මේ වගේ එකකට අපි කියනවා ternary relationship එකක්. නැත්නම් තෘතීක සම්බන්ධතාවක්. හරි. ඒ කියන්නේ භූතාර්ථ තුනක් සම්බන්ධ වෙන එක relation එකකට. මෙහෙම ඒවා තියෙනවා. මේවා තියෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. තුන් පැත්තක් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගේ ඒවා ගැන අපි කලින්නුත් මම හිතන්නේ එක සැරයක් කතා කරා. ඒතර මේ වගේදී අපි cardinality දානකොට දැන් DVD employee කෙනෙක්ට DVD ගොඩක් එක වැඩ කරන්න වෙනවනේ. හරි. නිසා මම මෙතෙන්ට n කියලා දානවා. ඊට පස්සේ DVD එකක් employeesලා කීප දෙනෙක් handle කරන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්ට n කියලා දානවා. ඒතර මේක minute to minute කියලා අපිට තේරෙනවා.
මේ පැත්තෙන් දාලා තියෙන DVD employee අතර සම්බන්ධතාවය. හරිද? එහෙනම් මේ පැත්තෙන් අපි දාන්න ඕනේ member සහ employee අතර සම්බන්ධතාවය. එතන එකම member එන එක දවස්වලට එක employees එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ නිසා many කියලා මෙතනින් n කියලා දානවා. හරි, ඊට පස්සේ එකම employee දවසකට ගොඩක් members ලාත් එක්ක වැඩ කරනවා. ඒ නිසා මේ පැත්තෙන් m කියලා දාන්න. ඒතර මේ තියෙන්නේ mn කියලා දාලා තියෙන්නේ ඒ relation එක කොහොමද එන්නේ කියන එක. හරි, මේක minute to minute relation එකක්. ඊට පස්සේ DVD එකයි member කියන දෙක ගත්තම DVD එකක් members ගොඩක් අරන් යනවා. ඒත් එක member කෙනෙක්ට DVDs ගොඩක් rent කරන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන් minute to minute යන එකක්. ඒ වගේ වෙලාවට ඔයගොල්ලෝ දන්නවා මේ මැද තියෙන අපි මේ තුනට වෙන වෙනම හදලා හරි මේ තුනම කනෙක්ට් වෙන නිසා මේ මැද තියෙන රිලේෂන් එකට rent කියලා වෙනම ටේබල් එකක් අපි හදනවා. දැන් අපි කොහොමත් කලිනුත් එහෙමනේ කරේ. minute to minute ආවම එයා කනෙක්ට් වෙලා තියෙන main entity දෙකේ කියන්නේ ප්‍රධාන භූතාර්ථ දෙකේ primary keys අරගෙන composite එකක් දාලා වෙනම ටේබල් එකක් හැදුවනේ. ඒකනේ කරේ. දැන් මෙහෙම තුනක් කනෙක්ට් වෙනකොටත් ඔය ඔක්කොම ටික minute to minute නා අපිට පුළුවන් ওই විදිහට ඒ රිලේෂන් එකට අලුත් ටේබල් එකක් හදන්න. ඒතර මේකේ rent එකේ ඔයට අමතරව තියෙනවා date time payment නේ. ඒතර මට ඒ ටික මේ අමතරේ විදිහට ඇට්‍රිබියුට් විදිහට දාන්න පුළුවන් අපේ රිලේෂන් එකේ. ඒතර date time payment කොච්චර payment එකක් කරාද ඔය ඩීටේල්ස් ටික දාන්න පුළුවන්. හැබැයි දැන් උතන ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක ප්‍රැක්ටිකලි පොඩි අවුලක් තියෙනවා. වැරදිලා හරි එකම member එකම DVD එක ආයෙ rent කරොත් හරි එතකොට දවසත් අපිට ගන්න වෙනවා. එකම දවස් දෙසරයක් rent කරන්නේ නැහනේ ගොඩක් කරාට. හරි ඒ නිසා දවසත් එක්කම primary key එකට ගන්න වෙනවා. ඉතින් ඊට වඩා ලේසි ඇත්තටම මේකට වෙනම මේ table එකට invoice ID නැත්නම් order ID වගේ එකක් primary key එකක් දාගත්තා නම් මේ ටික foreign key විතරක් විදිහට තියන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් දාලා තියෙන මට අර ඕගොල්ලන්ට මේ practical කරනකොට මේ ඔක්කොමත් එක්ක වැඩ කරන විදිය මෙහෙම තියෙනකොට කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න يعني කියලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම එහෙම තිබ්බේ. අර නිකම්ම invoice ID කියලා primary key එකක් ගන්න නැතුව. හැබැයි මේකේ practically මම කඩේකට ඇත්තටම shop එකකට මේක හදනවා නම් මම rent table එකට වෙනම primary key එකක් දානවා invoice ID කියලා. එහෙම වුණොත් මට invoice කියලා වෙනම entity එකක් අරගෙන ඒකේ තියෙන properties ටිකක් දාලා ඒවා කොහොමද link වෙන්නේ කියලා වෙනම පෙන්වන්න වෙනවා. හරි. ඒතර ER එක මීට වඩා ටිකක් complex වෙනවා. එහෙම කරොත් ඒ නිසා මම ඔහොම තියෙනවා. හරි. ඒතර මේ ER එකට අදාළව තමයි මෙන්න මේ table ටික හදන්න ඕනේ. ඒතර ඒ වගේ data types ටිකක් මේක මෙතන ඉස්සරහින් දාලා තියෙනවා. ওই විදිහට අපි හදාගෙන යන්න ඕනේ. එහෙනම් දැන් practical වැඩේට බහින්නේ කොහොමද මේ database එක දැන් මේකට relations කියන එක ලියන්න කිව්වොත් ඒක තමයි මේ තියෙන්නේ. හරි. කොහොමද table ටික හැදෙන්නේ කියන එක මේ තියෙන ER එක. හරි. දැන් මේ ER එකට තමයි මේ relations කියන එක තියෙන්නේ. මේක relations කියන එකක් වගේ නෙවෙයි. වරහන් ඇතුලේ දාලා නෙවෙයි ලියලා තියෙන්නේ. මේක එහෙම එකක් කියලා හිතන්න. හරි. මේක දිහා බලාගෙන තමයි දැන් අපි tables ටික හදන්න යන්නේ. අපේ ER එක වෙන්නේ මේක. හරි. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ වැඩේ දැන් මේ වෙනකොට මම හිතන්නේ හැමෝම SAMP install කරගෙන ඇති. මම දවස් දෙකක් විතර කිව්වා. හරි. SAMP install කරගත්තා නම් ඔයගොල්ලෝ කාට හරි මේ ස්ක්‍රීන් ෂෙයා එක පේන්නේ නැත්නම් හරි ඇහෙන්නේ නැත්නම් කියන්න වෙනදා වගේම ප්‍රශ්න තියෙනවා Zoom chat එකට දාන්න මම ඒක පැහැදිලි කරගෙන යනවා. හරි. ඉතින් මේ Apache කියන්නේ web server එක, MySQL කියන්නේ අපේ database server එක මේ දෙකම open කරගත්තා. මොකද අපි PHP myadmin එකේ වැඩ කරන නිසා අපිට Apache web server එකක් ඕනේ. එහෙම නැත්නම් command line එකේම කරනවා නම් Apache web server එක ඕනේ නැහැ. හරි. මම PHP myadmin එක කරගෙන යන්නම්. ඒක ඔයගොල්ලන්ට ලේසි වෙයි. හරි. ඒ නිසා හරි PHP myadmin දාලා තියෙනවා නම් අපි local host කියලා enter කරාම sorry මේ අපේ Apache web server එක open කරලා start කරලා තියෙනවා නම් අපිට මෙන්න මේ page එකට එනවා. මේකේ තියෙනවා PHP myadmin කියලා. හරිද? ඒතර මෙන්න මෙහෙම page එකට යනවා. හරි. දැන් මගේ කියන database ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ගේ එකේ තාම එහෙම database මුකුත් නැතුව ඇති. හරිද? දැන් අපි SQL නේ run කරන්න යන අපි ඉගෙන ගන්න යන්නේ SQL කියන language එක. හරි. SQL කියලා කියන්නේ structured query language. සිංහලෙන් කියනවා ව්‍යුහගත විමසුම් භාෂා කියලා. ඒකේ basic notes අපි ලියලා ඇත්තේ. හරි. දැන් ඔන්න practical පැත්ත පටන් ගන්න යන්නේ මේ SQL කියලා tab එකක් තියෙනවානේ. මේක click කරන්න. මෙතන මේකේ අපිට SQL commands කෙලින්ම database server එකේ run කරන්න පුළුවන්. මේ මෙතන බලන්න පොඩ්ඩක් zoom කරන්න ඔක්කොරම පේන්න. මෙතන බැලුවොත් එහෙම ඔයගොල්ලෝ පේනවා ඉතින් server කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම ඉන්නේ server එකේ. ඒතර මට server එකේ ඇතුලේ කියන්නේ මගේ database server එකේ. හරි. මේ server එක ඇතුලේ අලුතෙන්ම database එකක් හදාගන්න ඕනේ නම් මෙතන ඉඳන් මට codes දීලා ඒක හදන්න පුළුවන්. හරිද? හරි. දැන් මේ table ටික ඔක්කොම තියෙන්නේ මේ DVD shop එකේට අදාළවනේ. ඒතර මම DVD shop එකට වෙනම database එකක් හදන්න ඕනේ. හරිද? ඒ නිසා database එකක් create කරන්න
මම හිතන්නේ අපි ගිය සතියේ ක්‍රියේට් කරාද කියලා මට මතක නැහැ. අපි හැදුවද DVD shop කියලා. DVD 2022 කියලා හැදුවනේ. හරි DVD 2022 කියලා එකක් අපි හදලා තියෙනවා. හරි ඒක හැදුවේ කොහොමද කියලා කාට හරි අමතකයි නම් මම ආයෙ මුලින් ඉඳන් කරලා පෙන්නන්නම්. දැන් ඔයගොල්ලෝගේ ටියුට් එකත් ඒ අතරතුරේ ඕපන් කරලා තියාගන්න. හරි. ඒතර මේකේ තියෙනවා අර create database කියලා database එකේ නම දීලා අපි database එක හැදුවා ගිය සතියේනේ. ඒක කාට හරි අමතකයි නම් මම මුලින් ඉඳන්ම යන්න ඕන නිසාද මම මේ හදලා තියෙන database එක erase කරන්න. ඒ කියන්නේ මෙතන තියෙනවා DVD 2022 කියලා. මම මේක drop කරනවා. හරි. ඒතර database management system එකෙන් අපිට අපේ තියෙන database එකක් delete කරන්න ඕන නම් අපි කරන්නේ මෙහෙම. නිකම්ම ලියනවා drop database delete කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. හරි. delete එක පාවිච්චි කරන්නේ අපි table එකක record දාලා ඒවා erase කරනවා නම් delete එක use කරනවා. ඒ කියන්නේ delete කියන එක අයිති වෙන්නේ data manipulation language එකට. ඒ කියන්නේ table එක වැඩ කරන භාෂාවට තමයි delete කියන එක අයිති වෙන්නේ. හරිද? drop කියන එක අයිති වෙන්නේ database එක එහෙම නැත්නම් table එක අපි ගනුදෙනු කරන භාෂාවට. ඒක තමයි data definition language. හරි? දත්ත නිර්වචන භාෂාව කියලා අපි කිව්වේ. හරි? DDL එකට තමයි මේ drop command එක අයිති වෙන්නේ. table drop කරන්න, database drop කරන්න drop කියන keyword එක use කරනවා. හැබැයි අපි වගුවක තියෙන record erase කරනකොට ඉස්සරහට delete කියන keyword එක use කරන ඒ දෙක දෙකක්. හරි? ඒක මතක තියාගන්න. ඒක drop database කියලා අපි database එක නම දෙනවා. දැන් මට delete කරන්න ඕනේ මේ DVD 2022 කියන database එකනේ. මම දෙනවා DVD 2022 කියලා semicolon එකක් දාලා. හරි semicolon දාන්න ඕනේ exam එකේදී අනිවාර්යයෙන්ම SQL ලියනකොට එහෙම නැත්නම් ලකුණක් අඩු වෙනවා. හරි? ඒ නිසා ඒක දාන්න ඕනේ. මම මේ go කියන එක press කරනවා. හරි. drop database statement එක මම මේකේ settings වලින් disable කරලා තියෙන දැන්ට database drop කරන්න බැරි වෙනවා. හරි? හරිද? ඒ නිසා ඒක drop වෙන්නේ නැහැ. ඒකට අපිට හැබැයි මේක user interface එකෙන් වැඩේ කරන්න පුළුවන් වෙයි. නෑ ඒක තාම disable වෙලා තියෙන ඒක මේ command එක හරි statements are disable මම මේක disable කරලා තියෙන නිසා අපිට මේක කරන්න බැරි. ඒකට අපිට ඕනේ නම් database එක drop කරලා ආයෙත් ඒ database එකම හදන්න පුළුවන්. හරි ආයේ database එක හදනවා නම් අපිට use කරන්න තියෙන්නේ මෙන්න මේ command එක create database කියලා අපිට ඕන නමක් දෙන්න. ඒ database එක ඔයගොල්ලෝ server එකේ create වෙයි. හරි? ඒක ඔයගොල්ලන්ට දැන් මේක කරලා බලන්න පුළුවන් ගෙදර ඉඳන් පස්සේ. නැත්නම් දැන්ම උනත් කරගෙන යන්න පුළුවන් ඕනේ නම්. හරිද? ඔයගොල්ලන්ට තියෙන create database කියලා database එකේ නම දෙන්න. ඒක create වෙනවා. මම drop command එක use කරේ ඇයි කියලා අහනවා. දැන් මම නිකන් මේ ගිය සතියේ මේක කරේ. ඒ නිසා නිකන් ඒක drop කරලා ආයෙත් හදලා පෙන්නන්න ගියේ. හරි? එහෙම ඕනේ නැහැ. drop command එක මම disable කරලා තියෙන නිසා ඒක අපිට execute කරන්න ඕනේ නැහැ. ඕනම database එකක් හදන්න දැන් අපි හිතමු අපිට නිකන් මොකක් හරි වෙන database එකක් හදන්න ඕනේ කියලා මම දාන්න මෙහෙම එකක්. create database කියලා අලුතෙන් database එකක් හදන්න ඕනේ. හරි create database කියලා මම අලුතෙන් අපි මොකක් හරි නිකන් fun එකට ඔයගොල්ලන්ට පෙන්නන්න මම හදන්නේ LOL කියලා එකක් අපි හදමු. හරි. ඒතර LOL කියලා database එකක් create වෙනවා දැන්. මෙතන මේ LOL කියලා database එකක් create වෙනවා. ඔය වගේ ඔයගොල්ලන් database එකක් ඉස්සෙල්ලා හදාගෙන ඉන්න ඕනේ. ඒකේ ඇතුලේ table හදන්න කලින්. හරි. මේ තියෙන DVD 2022 කියන්නේ අපි කලින් හදපු එක database එක ගිය සතියේ. දැන් මේක ඇතුලේ tables මුකුත්ම නැහැ. no tables found in database. ඉතින් මේක ඇතුලේ තියෙන tables ටික හදන්න තමයි අපි දැන් යන්නේ. ඒතර ඉස්සෙල්ලාම අපි හදමු. හරි මේ ඔයගොල්ලෝ Qt එකේ තියෙන පළවෙනි command එක create table command එක. හරි. from the tables හදන්න කියලා තමයි බලන්න යන්නේ. දැන් අපිට මොනවාද ඕනි කරන tables ටික අපි දන්නවා. මෙන්න මේකටනේ අපි හදන්න යන්නේ. අපිට DVD table එකක් හදාගන්න ඕනේ. එහෙනම් create DVD ඔකට තියෙන command එක තමයි මේ තියෙන create command. හරි. ඒක create table command එකේදී create table කියලා දෙන්න ඕනේ.
දැන් අර Python programming languages වගේ අපි step by step අපි කරන විදිය කියන්න ඕනේ නැහැ. මෙයාට create table එක මෙයා create කරනවා. හරිද? SQL කියන්නේ එහෙම language එකක්. අපි නිකන් instruction එක වෙන්න ඕන දේ කියන විතරයි ඕනේ. එයාගේ ඇතුලේ program කරලා තියෙන ඒ දේ කොහොමද කරගන්නේ කියලා. හරි? ඒතර අර තියෙන programming වල imperative declarative කියලා වර්ග දෙකක් ප්‍රකාශනාත්මක හා විධානාත්මක කියලා. හරිද? විධානාත්මක භාෂාවල අපි step by step කියනවනේ ප්‍රකාශනාත්මක භාෂාවල අපි ප්‍රකාශ කරන්න විතරයි ඕනේ වැඩේ වෙනවා. හරි? ඒතර මේක ප්‍රකාශනාත්මක භාෂාවක්. හරි ඒවා පස්සේ Python කරනකොට බලමු. ඒකේ තමයි මේ තීර ටික තියෙන්නේ. එතකොට මේ table එක create කරනකොට create table කියලා table එකේ නම අපි මෙතෙන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ වරහන් දෙකක් දාලා අපේ table එකේ තියෙන columns වල නම්, ඒ කියන්නේ ශේෂ්ත්‍ර, තීරු, හරි නැත්නම් උපලැකි වල නම් ටික දානවා. දාලා ඒකේ data type එක, ඒ කියන්නේ දත්ත ප්‍රරූපය කියලා අපි කියන්නේ. data වර්ගය මෙතන දාන්න ඕනේ. ওই data වර්ග තමයි මේ කලින් slide එකේ තියෙන්නේ. හරි. ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ මේකේ තියෙන data වර්ග වලින් ඔයගොල්ලන්ට වැදගත් වෙන්න පුළුවන් වෙන්නේ මේ char කියන එක අපි දැන් ගොඩක් වෙලාට use කරන්නේ නැහැ. හරිද? වාචා කියන එක අපි use කරනවා variable character length. ඒ කියන්නේ string එකක් අපි store කරනකොට අකුරු 0.255 අතර තියෙන. ඒ කියන්නේ 256ක දිගින් යුතු string එකක් අපිට වාචා එකත් එක්ක දාන්න පුළුවන්. වාචා කියලා අපිට වරහන් ඇතුලේ දෙන්න පුළුවන් අකුරු 25ක එකක් නම් ඕනේ 25යි කියලා. අකුරු 5ක එකක් නම් ඕනේ 5යි කියලා. ඔය විදිහට දාන්න පුළුවන්. හරි? ආයෙත් අපිට නිතරම ඕන වෙන int එක. ඊට පස්සේ අපි දශම සංඛ්‍යාවක් තියනවා නම් float එක double එක දෙකම use කරන්න පුළුවන්. හරි ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. තියෙන digits ගාන ලොකු වෙනකොට double එකට යනවා. digits ගාන 23ට වඩා අඩු වෙනවා float එකත් එක්ක යනවා. හරි. ඊට පස්සේ දිනයක් store කරගන්නකොට date කියලා type එකක් තියෙනවා. දිනේ අර time stamp එකක් විදිහට දිනේ වෙලාවයි දෙකම වදින්න ඕන නම් date time කියලා එකක් තියෙනවා. මේ time stamp කියන එකේ මෙන්න මෙහෙම date එක store වෙනවා. හරි. time කියලා වෙනම එකක් තියෙනවා. හරිද? ඔන්න ඕව තමයි අපිට ඕනි වෙන්නේ. ආයේ මේ text කියන එක use වෙන්න පුළුවන්. දැන් අපි blog post එකක් වගේ ටිකක් ලොකු string එකක්. දැන් අකුරු 255කින් ඉවර කරන්න බෑනේ අපිට නිකන් blog post එකක් හරි ලොකු රචනාවක් හරි ලොකු comment එකක් හරි ඒ වගේ එකක් store කරගන්න වෙලාවට අපිට මෙන්න මේ string type එකට text කියන එකට යන්න පුළුවන්. ඊට පස්සේ මේ images එහෙම store කරගන්න database එකේ blob කියන type එකකින් හරි binary large object කියන එක තමයි මේ blob කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ image එකක් අපි blob එකක් විදිහට තමයි save කරගෙන ආයේ database එකෙන් ඒක ගත්තම තමයි ආයේ image එකක් විදිහට save කරන්නේ. හරි. ඉතින් ඔය තියෙනවා medium text, medium blob, long text, long blob බොහොම ගොඩක් ඒවා තියෙනවා. හරි. ඔයගොල්ලන්ට exam එකේදී ගොඩක් වෙලාවට නෙවෙයි 99%ක්ම ඔයගොල්ලන්ට exam එකේදී ඕනි වෙන්නේ වාචා. text ඕනි වෙන්න පුළුවන්. date, date time, time ඔය ටිකකින් එකක් ඕනි වෙන්න පුළුවන්. float, double ඕනි වෙන්න පුළුවන්. int ඕනි වෙන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට ඕනි වෙන්නේ. වෙන මුකුත් සාමාන්‍යයෙන් එහෙම ඕනෙ වෙන්නේ නැහැ. හරිද? මේ ටික දැනන් හිටියනම් ඇති. ඔයගොල්ලෝ දැන් මේක ටියුට් එකේ මම දාලා නැහැ. නේද? data types ටික. ඒ නිසා ඔයගොල්ලන් පොතේ පිටිපස්ස හරි ටියුට් එකේ පිටිපස්ස හරි කොතන හරි ඉඩක් තියෙනවා නම් data types නැත්නම් දත්ත ප්‍රරූප SQL හි දත්ත ප්‍රරූප කියලා මම ඔය රවුන්ඩ් කරලා තියෙන ටිකයි. ඒකට ඉස්සරහින් තියෙන උදාහරණෙයි ලියා ගන්න බලන්න. මේ ඉන්ටිජර් වල නම් මේ වරහන් වල තියෙන ටික ඕනේ නැහැ නිකම්ම පූර්ණ සංඛ්‍යාවක් ධන හොරින පූර්ණ සංඛ්‍යාවක් තමයි ඉන්ටිජර් කියන්නේ. එහෙම ලියන්න. හරි. මේක ඩෙසිමල් එකෙන් දශම සංඛ්‍යාව, මේකත් දශම සංඛ්‍යාවක්. මේක ස්ට්‍රින්ග් එකක් ටිකක් ලොකු ස්ට්‍රින්ග්. මේක තමයි අනිත් එක මේ ඡායකත් අපිට ඕන වෙන්නේ නැහැ. ওই ටික ඔයගොල්ලෝ නිකන් ලියා ගන්න SQL වල භාවිතා නිතරම භාවිතා වන දත්ත ප්‍රරූප කියලා ওই ටික ලියා ගන්න. හරි පොතේ දා ගන්න. SQL හි නිතරම භාවිතා වන දත්ත ප්‍රරූප කියලා මේ ටික දාගන්න. හරි. data types which are most frequently used in SQL. මේ අනිත් ඒවා ඔක්කොම කටපාඩම් කරන්න යන්න එපා. මේ ටික විතරක් ඇති. හරි නේද? අන්න ඔය කියන data type එක තමයි දැන් කාට හරි ලියා ගන්න බැරි නම් screenshot එක ගහ ගන්න. නැත්නම් පස්සේ මගේ recording එක ඉල්ල ගන්න. හරි දැන් ඔයගොල්ලෝ සමානලට ඉගෙන ගන්න යනකොට internet connection එක drop වෙන්න පුළුවන්. මොන හරි එක එක ප්‍රශ්න එනවනේ. හරි එහෙම වුණොත් පස්සේ මම recording එක on කරාම ඔව් කියන තුරු මම recording එක දානවා. හරි. එකකින් ඔයගොල්ලන්ට message තනක් තිබුණොත් ඉගෙන ගන්න පුළුවන්.
MySQL වලට ලකුණු කීයක් දෙනවද කියලා අහනවා. දැන් අපි ගිය සතියේ කරානේ database වල ප්‍රශ්න ටික. ඒතර හැම එකේම අන්තිමට SQL වලින් ප්‍රශ්නයක් තිබ්බනේ. overall සාමාන්‍ය MCQ ප්‍රශ්න දෙකක් වගේ එනවා. structured එකේ සමහර structured එකෙත් එකක් තියෙනවා, essay එකෙත් එකක් වගේ තියෙනවා. ඒතර overall ලකුණු 4ක් 2ක් වගේ කියන්නේ සම්පූර්ණ ලකුණු ගත්තොත් හරි 100න් ලකුණු ගත්තොත් 2ක් 3ක් වගේ සෙට් වෙන්න පුළුවන් MySQL වලින්. හරි. ඉතින්ම ගොඩක් එන්නේ නැහැ. හැබැයි database පාඩමේ ප්‍රශ්නෙට 15න් 15ම ගන්න MySQL උත් පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් database පාඩමේ 15න් 15ම ගන්න වෙන්නේ නැහැ. හරිනේ. එහෙනම් data types ටික ඉවරයි. ඒතර ඔන්න ඔය data type එක තමයි මෙතන ඉස්සරහින් දාන්නේ අපි. create table command එකේ. හරි. මොකද්ද මේ කියන එකේ data type එක කියලා කමාවක් දාගෙන යනවා. අන්තිම එකට කමාවක් නොදා ඉන්න ඕනේ. දාගෙන ඊට පස්සේ මේ bracket එක close කරලා semicolon එක අනිවාර්යෙන් මතක ඇතුව දාන්න ඕනේ. හරි. ওই විදිහට තමයි table එකක් create කරන්නේ. හරි. අපි අපේ පළවෙනි table එක create කරමු. මම මේ table create කරන වැඩේ මම sublime text එකේ කරගෙන යන්නම්. ඔයගොල්ලන්ට පස්සේ මේක share කරන්නත් පුළුවන් නිසා. හරි. මම මේක save කරන්නම්. 2022.sql කියලා. හරි. ඔයගොල්ලෝ මෙහෙම ෆයිල් එකක් හදන්න ඕනේ නැහැ. කෙලින්ම අරකෙම run කරන්න පුළුවන්. ඒ run කරනව කොහෙවත් save වෙන්නේ නැහැ නේ අපිට ආයෙ බලන්න. හරි. ඒ නිසා මම මේ නිකම්ම මේකේ run create කරලා අරකේ run කරන්න තමයි යන්නේ. හරි. ඒතර create කරන්නේ කොහොමද table එක? create table. දැන් මේ SQL මම සාමාන්‍යයෙන් ලියන්නේ capital වලින්. හරි. එහෙම ලියන්න හේතුව ඒක නිකන් ස්ටෑන්ඩඩ් එකක් වගේ. හැබැයි SQL case sensitive නෑ. ඔයගොල්ලන්ට ඕන සිම්පල් වලින් ලියන්නත් පුළුවන්. SQL වල keywords ඒ කියන්නේ නිතරම භාවිතා වන ඒ SQL භාෂාවට වෙන් කරලා තියෙන වචන ටික තියෙනවානේ. ඒව මම ලියන්නේ capital වලින්. ඒවා එහෙම ලියන්න කියලා නීතියක් කොහෙවත් නැහැ. හරිද? හැබැයි developing community එකේද ඕන තැනක ඔයගොල්ලෝ නිකන් SQL code එකක් කරන් බලුවොත් ඒවා keywords ලියන්නේ සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එකක් විදියට capital වලින්. අනිත් ඒවා simple වලින් ලියනවා. දැන් අපි table එකේ නම ගත්තොත් DVD කියලා ඒක simple වලින් ලියුවා. ඒසත් මෙතනින් bracket එකක් open කරලා semicolon එකක් දැම්ම දාගමු. හරි. ඒතර අමතක වෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ ලියද්දි නම් එහෙම බෑ. ලියද්දි පස්සේ ලියන්න. මේ SQL වල අර indentation වගේ ඒ කියන්නේ Python වල තියෙන අර space තියන්න ඕනේ. එහෙම පහළ පිළිලට මෙන්න ඕනේ. එහෙම මොකුත් නැහැ මේකේ. අපිට ඕනේ එක දිගට ලියන්නත් පුළුවන්. ඕන පහළට පහළ ලියන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකෙත් ස්ටෑන්ඩඩ් එක සාමාන්‍යයෙන් අර readability එක වැඩි කරන්න, කියවීමේ හැකියාව වැඩි කරන්න අපි පොඩ්ඩක් පහළට කෝඩ් කරනවා. හරි. ඉතින් මම මෙතන brackets දෙක දාගෙන මේ bracket එක පහළට දාගත්තා. ඉතින් මට මේක ඇතුලේ code මේ table එකේ content එක ලියන්න පුළුවන්. හරි. දැන් DVD කියන එකේ මොනවාද තියෙන්න ඕන දේවල්? DVD ID එක තියෙනවනේ. ඒක primary key, title, genre, price. හරි. එතකොට DVD_ID. ඒතර DVD_ID එකට මොකද්ද මේක දාන්න අපේක්ෂා කරලා තියෙන වාචා 4ක්. ඒ කියන්නේ වාචා 4ක් කියන්නේ අකුරු 4ක් දාන්න පුළුවන්. ඒතර මේ DVD ID එකේ සමානලට D001 එහෙම නැත්නම් මොකක් හරි අකුරුත් තියෙන්න පුළුවන් සමානලට. දැන් සිංහල DVD නම් S001 තියෙන්න පුළුවන්. ඉංග්‍රීසි ඒවා නම් E001. එහෙම එක එක ඒවා තියෙන්න පුළුවන්. අකුරුයි අංකයි දෙකම mix එකේ තියෙන්න පුළුවන්. අනිත් එක මේ DVD ID අරන් එකතු කරලා බෙදලා මොකුත් කරන්න යන්නේ නැහැ නේ අපි. ගණනය කිරීමකට භාවිත කරන්නේත් නැහැ නේ. ඒ නිසා ඒක ඉන්ටිජර් විදිහට තියෙන්න ඕනේ නැහැ. වාචා විදිහට තිබ්බා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මම වාචා ටයිප් එකෙන් දානවා DVD ID. අපි දාමු වාචා 4ක්. හරි. ඊට ක්‍රම එකක් දාන්න. දැන් මේක primary key එක. primary key කරන්නේ කොහොමද කියලා මම පස්සේ කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ තියෙනවා title එක, genre එක, price එක. title මේකේ data type එක වාචා 50ක් දාලා තියෙන DVD එකේ නම මේ. හරිද? ඊට පස්සේ තියෙනවා genre එක. ඒ කියන්නේ අර අදාළ වර්ගය. ඒක අපි දාමු වාචා 20ක්. හරි. ඊට පස්සේ price එක තියෙනවා. ඒක integer වලින් තියෙන මොකද ගණනය කිරීම වලට ඕන නිසා ඕනනම් float තිබ්බත් කමක් නැහැ මේ සත එහෙම එන වෙලාවට. හරි. අපි ඕනනම් float වලින් දාමු. float එකක් විදිහට තියමු. නැත්නම් අපිට int කරන්නත් පුළුවන්. මම integer විදිහට තියන්න. හරි. හැබැයි integer විදිහට තිබ්බොත් දශම සංඛ්‍යා දාන්න බෑ. කමන්නේ. ඒ නිසා අපි කොහොමවත් float ම තියමු. නැත්නම් double දාන්නත් පුළුවන්. මේ sublime එකේ මේක recognize කරන්නේ නැහැ data type එකක් විදිහට. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ code එක run කරනකොට. එහෙම recognize කරේ නැහැ කියලා අවුලක් නැහැ. හරි. ඒ නිසා මම float ම දාලා තියන්නම්. ඒතර මේ ටික තමයි තියෙන්නේ. DVD ID, title, genre sorry prince කියලා ගහලා තියෙන්නේ. price price
float. ඒ කියන්නේ මේක දශම සංඛ්‍යාවක් විදිහට මේක වැදිලා තියෙනවා. මම කිව්වා අන්තිමේකට අපි මෙහෙම ක්‍රමයකට දාන්න. ඒ නිසා මේක ක්‍රමයක ඉවත් කරා. හරි. ඊළඟ දැන් මේකේ DVD ID එක තමයි primary key එක වෙන්නේ. primary key දාන ක්‍රම දෙකක් තියෙනවා. හරිද? එක ක්‍රමයක් තමයි මේ අදාළ field එක ඉස්සරහින් මෙන්න මෙහෙම දාන්න පුළුවන් primary key කියලා. හරි. මේක තමයි basic method එක. මේ විදිහට අපි primary key එක set කරගන්න පුළුවන්. දැන් ඊටු මේ table එකේ වෙන්න ඕනේ ඔක්කොම හරි මේකේ foreign key මුකුත් නැහැ. මේ table එකේ නේ primary key එකක් තියෙනවා primary key එකක් දැම්මා අනිත් ඒවාගේ data types ටිකක් දැම්මා දැන් code එක හරි මම මේ copy එකක් ගන්නවා නැත්නම් ඔයගොල්ලන්ට කෙලින්ම අරකෙත්ම type කරන්නත් පුළුවන් copy එකක් කරගත්තා මගේ web browser එකට ගියා මොන දැන් බලන්න මම server එකේ මේ DVD 2022 කියන database එක select කරලා තියෙන්නේ හරිද මේක press කරොත් දැන් මම server එකේ ඉන්නේ මෙතනින් ගිහින් මම DVD 2022 click කරොත් තමයි ඔන්න ඒකේ මේ database එක ඇතුළේ ඉන්නේ අපි යන්නේ එහෙම මේ SQL commands run වෙන්න ඕනේ database එක මෙතනින් select කරලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක ඇතුලේ SQL command එක run කරන්න බෑ. හරි. ඊට පස්සේ ඒක ඇතුලේ මේ SQL කියන එක press කරලා ඊළඟට මම මේක ඇතුලේ අපි අර copy කරගත්ත එක paste කරනවා. ඊට මේ තියෙන අපේ command එක අපි හදාගත්ත command එක. හරි. දැන් මේක go කරාම table එකක් create වුණා. දැන් බලන්න මේ DVD 2022 කියන එක ඇතුලේ ගියාම මේකේ තියෙන DVD කියලා table එකක්. මේ DVD එක click කරාම අපිට පෙන්වනවා DVD ID title genre මම ආයේ prints කියලා දාලා තියෙනවා. price කියලා මාරු කරා නේද? හරිනේ දැන් හරි මේ දැන් ඉතින් ආයෙත් අපි ටේබල් එක ඩ්‍රොප් කරලා ආයෙත් සරයක් හදමු හරි drop table drop DVD හරි drop DVD කිව්වම අපිට DVD එක drop කරගන්න පුළුවන් launch වල කියලා drop කරා. ඒ කියන්නේ දැන් ඔන්න DVD table එක නෑ erase කරා මම. හරි. අර drop command එකේ මම කිව්වේ table database drop කරන්න පුළුවන් කියලා. දැන් ඔන්න ආයෙත් මම මේක දානවා. prints එක හදාගන්න. prints නේ price එක හදාගන්න නිසා මම එහෙම දැන්. හරි. දැන් ආයෙත් go කරාම ඒක run වුණා. දැන් අපිට DVD කියලා table එකේ තියෙනවා fields ටික තියෙනවා. මේකේ තියෙනවා structure කියලා එකක්. හරි. මේ structure කියන එක click කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ primary key එක මොකක්ද කියලා මෙතනින් පෙන්නනවා. එතක මේ වගේ data types මේක වාචා 4යි මේක වාචා 50යි මේක වාචා 20ක් මේ වාචා කියලා කියන්නේ variable character length කියන එක. හරිද? ඒ කියන්නේ මේකේ එක එක ප්‍රමාණයේ characters තියෙන පුළුවන්. ඒ තියෙන ප්‍රමාණය තමයි මම මේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ. මේකේ උඩරිම තියෙන පුළුවන් අකුරු 50යි. මේකේ උඩරිම තියෙන පුළුවන් අකුරු 20යි. මේකේ උඩරිම තියෙන පුළුවන් අකුරු හරි සංකේත හරි ඉලක්කම් හරි මොනවා හරි ඒ වගේ combination එකක් තියෙන පුළුවන්. එකතුවක් විදිහට තියෙන පුළුවන්. හැබැයි උඩරිම තියෙන පුළුවන් ඔක්කොම 20යි. හරි මේක දශම සංඛ්‍යාව. හරිද? ඔය විදිහට අපි දාලා තියෙන මේ null කියන්නේ මේක දැන් මේ primary key එක empty වෙන්න බෑනේ. ඒකයි මේ null කියන එක no කියලා තියෙන්නේ. මේවා නම් ඕන empty වෙන්න පුළුවන්. yes 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 කියලා දෙන්නේ. empty වෙන්න පුළුවන්. ඔය එකක් හරි empty වෙන්න බැරි නම්, ඒ කියන්නේ හිස් තියෙන්න බැරි නම් අපි මේක ඉස්සරහින් not null කියලා දාන්න ඕනේ. එහෙම දාලා හැදුවා නම් එහෙම not null කියලා මේක කීයටවත් හිස් තියෙන්න අපිට record එකක් දාන්න බෑ. ඒකටත් value එකක් දාන්න ඕනේ. හරි දැන් මේකේ මම එහෙම එකක් දාලා නැහැ. පස්සේ වගේදී අපි දාමු. අපි ඒකට කියනවා not null constraint එක කියලා. හරි. database එකේ cell එකක් නෙවෙයි මේ cell එකක් හිස් තියෙනවා නම් record එකේ එක ශේෂ්ත්‍රයක් හිස් තියෙනවා අපි කියන එක null කියලා. හරිද? null කියලා කියන්නේ එතන value එකක් නැහැ කියන එක. හරි? ඒක මතක තියාගන්න. එතකොට දැන් අපි පළවෙනි command එක විදිහට create table command එකක් run කරා. මේක හරි දැන්. හරි? ඊට පස්සේ තව අපිට හදන්න තියෙනවා tables කීපයක්. employee එකයි member එකයි හදන්න තියෙනවා. ඕගොල්ලෝ මෙහෙම කරන්න. දැන් මම member table එක හදන්නම්. හරි? ඕගොල්ලෝ sorry. මම employee table එක හදන්නම්. ඕගොල්ලෝ member table එකට අදාළ code එක type කරලා මට zoom chat එකට දාන්න බලන්න. හරි? member table එකේ තියෙන දේවල් ටික මෙතන තියෙනවා ඕගොල්ලෝ පේන්න. ඕගොල්ලන්ට තියෙන්නේ මේ member table එකේ අදාළව SQL code එක, ඒ member table එක හදන්න ඕනි කරන SQL code එක type කරලා මට දාන්න. හරි? මම employee table එක හදන්නම්. ඔයගොල්ලෝ තියෙනවා member table එකේ තියෙන දේවල් ටික නේ. නැත්තම් දැන් screenshot එක ගහගන්න. මේකට අදාළව SQL command එක මට zoom chat එකට දාන්නකො type කරලා. මට කෙලින් මේක run කරන්න පුළුවන්. මම employee table එක හදන්න ඕන කරන දේවල් ටික දාන්නවා. create table කරා employee කියලා. ඊට පස්සේ මෙතන දානවා emp
id එකක් ඒක වාචා 4ක් දාමු අපි. හරි variable character length 4 කියලා දැම්මා. ඊට පස්සේ employee ගේ නමයි mobile එකයි gender එකයි දැම්මනේ. නම අපි වාචා 20ක් වගේ දාමු. mobile number එක වාචා 10ක් mobile number සාමාන්‍ය characters 10නේ ඒ නිසා 10ක් දාමු. ඊට පස්සේ අපි අර extra දැම්ම ඉස්සෙල්ලා erk gender එක ඒක වාචා gender එක වාචා දාමු අපි male female දාන්න. ඒතකොට male කියන අකුරු 4යි female එක 6ක් තියෙනවානේ. ඒ නිසා මෙහෙම දාමු. හරි. මේ තමයි ඒතර ඒ ටේබල් එක. මේකේ primary key එක දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න මේ කොහොමද primary key එක දාන අනිත් ක්‍රමය කියලා. දැන් මේක එක ක්‍රමයක් නේ. දැන් ඔයගොල්ලෝ අරක type කරගෙන යන්න අවුලක් නැහැ. මේක පොඩ්ඩක් බලා ගන්න. හරි. මේ විදිහට primary key එක දාන්න පුළුවන්. මේක එක ක්‍රමයක් primary key එක දාන. අනිත් ක්‍රමය තමයි අපිට මේක පහලින් දාන්න පුළුවන්. කමා එකක් දාලා මෙන්න මෙහෙම primary key කියලා තව වෙනම row එකක් විදිහට මේකේ වරහන් දෙක ඇතුලේ දානවා emp_id කියලා. හරි මේ විදිහට දාන්නත් පුළුවන්. ඒතර මේක අන්තිම එක නම් කමා එක දාන්න. අන්තිම එක නෙවෙයි නම් කමා එකක් දාන්න ඕනේ. හරි. දැන් මේ තියෙන්නේ employee table එක හදන්න අදාළ code එක. ඒතර මම මේක copy එක කරගෙන අපේ SQL මේ database එක select කරලා SQL එකට ගිහිල්ලා මෙතන paste කරනවා. හරි. ඔයගොල්ලෝ කෙලින්ම මෙතනම type කරන්නත් පුළුවන් අවුලක් නැහැ. මම ඉතින් අර අපිට record එකක් තියෙන්න ඕන නිසා අපි run කරපු commands වල මම ඒ ටික අර file එකේ store කරගත්තා. මට ඕන නම් පස්සේ ඔයගොල්ලන්ට commands ටික දාන්නත් පුළුවන්. නිසා දැන් පොතේ ලියන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. හරි. දැනට දෙන ප්‍රශ්න ටික කරන්න මම ওই ෆයිල් එක ඔයගොල්ලන්ට text document එකක් විදියට text file එකක් විදියට මේ group එකට දාන්න. ඔයගොල්ලෝ ඒක download කරලා notepad එක හරි open කරගන්න පුළුවන්. හරි. sublime එකේ හරි notepad එක හරි open කරගන්න. ඊට පස්සේ ඒ ටික ලියන්න පුළුවන්. හරි. මෙතන go කියන එක press කරනවා. එතකොට මේ table එකත් හැදෙනවා. දැන් මගේ DVD 2022 කියන එකේ employee table එකකුත් තියෙනවා. ඒකේ structure එක බැලුවොත් අර විදිහට primary key එක දැම්මත් ඒක apply වෙලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ primary key එක. හරි. දැන් ඕගොල්ලෝගේ codes ටික එවන්න බලන්න. හරි. දැන් DVD එක හැදුවා, employee එක හැදුවා. ඔයගොල්ලන්ට හදන්න කියලා කිව්වේ member කියන table එක හදන්න ඕනි කරන SQL create command එක. හරි. member table එක හදන්න ඕනි කරන create command එක මට ඔයගොල්ලෝ කොහොම හරි විදිහකට type කරලා Zoom chat එකට දාන්න අපි run කරලා බලමු. එහෙම නැත්නම් පොතේ ලියලා ෆොටෝ එකක් දෙන්නත් අවුලක් නැහැ. හරි. ආන්සර් එකක් තියෙනවා අපි බලමු. ඒකත් මේ කෙලිම type කරන එකම තමයි දාලා තියෙන්නේ. ඒතර create table member id වාචා 4 ඒක primary කියලා. ඊට name වාචා 50යි age gender city මෙතන bracket එක close කරලා semicolon එක දාන්න. හරි. මේකේ error එකක් විදියට පෙන්වන්නේ
මොකක් හරි මේකේ මේ මෙතන ස්පේස් දෙකක් තියනවාද එහෙම මොනවා හරි පොඩ්ඩක් බලන්න මෙතන මේ කතරයක් පෙන්වන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් නම් එහෙම පෙන්වන්නේ නැහැ. හරියට කෝඩ් එක දැම්මොත් මොකක්ද වෙන දවුල? ඔයා කමා වෙනුවට දාලා තියෙන සෙමිකෝලන්. හරි. මේවට එන්නේ කමාස් නේ. හරිද? අන්තිමට කමා එක නැහැ. මේ අන්තිමට මෙතෙන්ට තමයි සෙමිකෝලන් එක කියන්නේ. හරිද? ඒ query එකේ අන්තිමට තමයි සෙමිකෝලන් එක කියන්නේ. මේ ටේබල් එක අතරමැද ටිකට එන්න ඕනේ කමාස්. හරි. ඒක එකක්. හරි මට එවල තියෙනවා zoom chat එකට ආන්සර් එකක් මම ඒක කෙලින්ම paste කරන්නම් මෙතෙන්. හරි. ඒක create table member member id වාචා 4යි primary key name වාචා 50යි මේකේ හරි primary key එකත් හරියට දාලා දෙනවා මෙහෙමත් තියෙනවා primary key එක මෙහෙම දාන්නත් පුළුවන් කියලා මතක තියාගන්න. මොකද අර composite primary key දානකොට මෙන්න මේ විදිහට අපිට දාන්න බෑ. කොහොම දෙකම ඉස්සරහින් primary key කියලා දාන්න බෑ. මෙහෙම දාලා ක්‍රමා එකක් දාලා අනිත් එකක් දාන්න ඕනේ composite primary key දානකොට. හරි. ඒ කියන්නේ තවත් එකක් තියෙනවා නම් අපි මෙතන ක්‍රමා එකක් දාලා ඒකත් දාන්න ඕනේ. මොකක්ද කියලා composite key නැත්නම් සංයුක්ත ප්‍රාථමික අතුරු දාන්නේ මේ විදිහට. හරිද? තාම අපි ඉගෙන ගන්න normal primary key set කරන්නේ කොහොමද කියන එක. හරි දැන් මේකේ copy එකක් ගත්ත මගේ database එකේ මම මේක run කරන්නම්. browse කරා තාම මම හදලා තියෙන මේ database එකේ DVD එක employee එකයි විතරයි. අන්න දැන් මම member එකත් run කරනවා. හරි. මොකක් හරි error එකක් තියෙනවා. මොකද්ද error? මේ අන්තිම එකේ කමා එක දාලා දැක්කද? මේ errors આવත් වැඩ කරන්නේ නැහැ. හරි. මෙතන අන්තිම එකේ කමා එකක් තියෙන්න බෑ. හරිද? අනිත් එකේ කමාස් තියෙන්න ඕනේ. මෙතන මේ අන්තිම එකේ කමා එක මම අයින් කරාම අවුලක් නැහැ. මෙතන semicolon එක දාමු. දැන් මේක run කරනකොට නම් මෙහෙම semicolon එකක් නැති වුණා කියලා අවුලක් නැහැ. ඒනට අපේ මහාචාර්යවරු ලකුණු දෙන්නේ exam එකේ. හරිද? ඒ නිසා මතක ඇතුව exam එකේදී මෙතන semicolon එකක් දාන්න. දැන් මේක go කරාම අපිට ඒක run කරගන්න පුළුවන්. හරි. දැන් අපේ basic tables තුන DVD employee member කියන tables තුන හැදිලා ඉවරයි. හරි. ඊට පස්සේ අපි හදාගන්න ඕනේ ආයි table එකක් rent කියලා නේද? rent table එක කියන්නේ අපි අර අපේ data ටික ඔක්කොම දාලා තිබ්බේ. මෙන්න මේකේ. එහෙනම් ආයි table එකක් හදනවා rent කියලා මේකේ DVD ID, member ID, employee ID කියලා composite primary key එකක් තියෙනවා. ඒත් එක මේ හැම එකම foreign keys උත් වෙනවානේ. DVD ID එක DVD table එකේ primary key එක නේ. ඒ නිසා ඒක foreign key එකකුත් වෙනවා. member ID එක member table එකේ primary key එක. ඒ නිසා ඒක ඒ පැත්තෙන් ආයි foreign key එකකුත් වෙනවා. employee ID එක employee table එකේ foreign key එකක් වෙනවා. නේද? ඒ කියන්නේ මේ rent table එකේ foreign key එකක් වෙනවා employee table එකේ primary key එක නිසා. ඒතර මේ තුන composite primary key එක වෙනවත් එක්කම මේ ටික වෙන වෙනම foreign key වෙන්නත් ඕනේ. ඒත් එක මේ අනිත් ටික දාලා තියෙන්නත් ඕනේ. හරි එහෙනම් අපි rent table එකට අදාළව table create command එක හදාගෙන යමු. ඒතර ඒකෙදි create table තව එකක් ආන්සර් එකක් තියෙනවා මේ කලින් එකට ඒකත් හරි වගේ හරි create table මොකද අපි හදන්න යන්නේ rent කියන table එක. හරි ඒ නිසා rent කියලා දැම්මා brackets එක දාගත්තා semicolon එකක් දැම්මා අන්තිමට මේ දෙක අතරමැද මම කෝඩ් කරන් යන්නේ. හරි ඒක ඉස්සෙල්ලාම තියෙන්නේ මොකද rent එකේ DVD ID. ඒ නිසා අපි මෙතන දානවා DVD_ID. මෙතන අපිට කැමති DVD ඒ කියන්නේ මෙතන DVD ID ම වෙන්න ඕනේ අපිට වෙන නමක් වුණත් දෙන්න පුළුවන්. හරි DVD identification හරි මොකක් හරි. හැබැයි ඒක අපිට අපි අර DVD table එකේ මේකත් එක්ක foreign key එකක් හදනවා නම් මේ නමම නොවුනට කමන්නේ හැබැයි මේ data type එකම තියෙනවා. හරි. දැන් මේක වාචා 4 නම් දුන්නේ මේ rent table එකෙත් අපිට DVD ID එකට දෙන්න පුළුවන් වාචා 4ම තමයි. හරි වෙන ආගයක් දෙන්න බෑ. දැන් මේක primary key නෙවෙයිනේ මේක composite primary key එක කොටසක් නේ. ඒතර ඒක අපිට මේක ඉස්සරහින් නිකම් primary key කියලා දාන්න බෑ. හරි. සම මෙහෙම දානවා. ඊට පස්සේ තියෙනවා member ID ඒකත් වාචා 4යි. ඒතර ඒක තියෙන්නේ mem ID ඒකත් අපි වාචා 4ක් විදිහට දාගමු. හරි ඊට පස්සේ ආයෙත් තියෙනවා employee table එක ඒකේ එකකින් employee ID එක අරගෙන තියෙනවා නේ. ඒක මම emp ID කියලා දාන්නම්. ඒකත් වාචා 4ක් විදිහට දාමු. අපි අර table තුනේ ওই ටික දාලා තියෙන්නේ දැන් මේ member table එකේ වාචා 4යි mem ID එක employee table එකේ වාචා 4යි employee ID. හරි ඒ නිසා මේ තැන් ටිකෙත් ඒ data type එකම දාන්න ඕනේ. එහෙම නැත්නම් errors එන්න පුළුවන්. තේරුණාද? හරි. ඊට පස්සේ තියෙනවා date එක date එකක් විදිහටම time එක time එකක් විදිහටම payment එක integer එකක් විදිහට. හරි. සමහරවිට දාන්නම් date එකක් විදිහට මේ නිල් පාටින් පෙන්නන්න හේතුව මේක අර data type එකක් නිසා date කියන එක. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඒක එකක් එන්නේ නෑ.
is time කියලා දාමු. time එකක් විදියට. ඊට payment එක ඕනනම් float එකක් විදියට දාන්නත් පුළුවන්. හරි ඕනනම් int එකක් විදියට දාන්නත් පුළුවන්. අපි float එකක් විදියට දාමුකෝ. ඒත් මේක අන්තිම එක නේ. ඒතර මේකට කමා එකක් දාන්න ඕනේ. හැබැයි අපි මේකේ primary key තාම දැම්මේ නැහැ නේ. ඒ නිසා අපිට කමා එකක් දාන්න වෙනවා. ඒත් primary key එක දාමු. primary key මොකද්ද primary key එක විදියට දාන්න වෙන්නේ? දැන් මේකේ composite primary key එකක් තියෙනවා. ඒතර ওই තුනම එකතු වෙන්න ඕනේ නේද? හරි ওই තුනම එකතු වෙලානේ composite primary key එක හැදෙන්නේ. එතකොට dvd underscore id comma mem underscore id comma emp underscore id. හරි මේ තුනම එකතු වෙලා composite primary key එකක් තියෙන නිසා මෙහෙම මේ තුනම දාන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු කොහොමද foreign key එකක් දාන්නේ. දැන් මේ table එකේ dvd id කියන්නේ foreign key එකක් වෙනවා. මොකද ඒක dvd table එකේ primary key එක. member id කියන්නේ foreign key එකක් වෙනවා. මොකද ඒක member table එකේ primary key එක. employee id කියන්නේ foreign key එකක් වෙනවා. ඒක employee table එකේ primary key එක. ඒ නිසා හරි. ඒක foreign key එකක් දාගත්ත ඔය වගේමයි foreign key කියලා දැම්මා. ඊට පස්සේ අපි දාන්න ඕනේ මොකද්ද foreign key එක වෙන්නේ. දැන් dvd id කියන foreign key එකක් වෙන්නේ. ඕනනම් දැන් මම කියේ මේ නමම නැතුව වෙන එකක් තිබ්බත් අවුලක් නෑ. අපිට ඔය එතෙන්ට එන්න ඕනේ නම මෙතන දානවා. හරි. foreign key dvd id ඊට පස්සේ දානවා references. දැන් මේ ඕගොල්ලෝ exam එකේ ලියන්න පුළුවන් වෙනවා. හරි. ඒ නිසා බලා ගන්න ඕනේ. foreign key dvd id references. ඒ කියන්නේ එයා refer කරන්නේ මොකක්ද? මේ foreign key එක ඇත්තටම refer කරන්නේ dvd table එකේ dvd id එකනේ. නේද? මේ foreign key එක refer කරන්නේ dvd table එකේ dvd id එක. විනාඩියක් දෙන්න. හරි. මම කිය හිටියේ foreign key දාන එකනේ. දැන් මේ dvd එක dvd table එකේ primary key එක නිසා මේ dvd id එක refer කරන්නේ dvd table එකේ dvd id එක. නේද? ඒ නිසා අපි මෙතන දානවා references dvd කියලා වරහන් ඇතුලේ දානවා dvd underscore id කියලා. හරි. ඒතර මෙයා refer කරන්නේ dvd table එකේ dvd id එක කියලා අපි කිව්වා. හරිද? ඒතර මේක අන්තිම පේලිය නිසා මෙතෙන්ට අපි කමාන්ඩ් එකක් දාන්න ඕනේ නැහැ. හැබැයි මේ දෙක තියෙන්න ඕනේ. හරි. ඒතර මේ සම්පූර්ණ එකම යනවා rent table එක හදන කමාන්ඩ් එක විදියට. මම මේ සම්පූර්ණ එකම copy කරගන්නවා. ඊට පස්සේ අපේ මේකට ගිහිල්ලා මම මෙතන database එක select කරලා SQL එකට ගිහිල්ලා run කරනවා. ඒක හරියට run වුණා. හරි. ඒතර දැන් rent කියලා table එකක් තියෙනවා. මේකේ අපි structure එක ගිහින් බැලුවොත් මේ තුනටම primary key වැටලත් පෙන්නනවා. ඒතර date time payment මේ ටිකටත් අර අදාළ data type එකෙන් ওই ටික ඇවිල්ලා තියෙනවා. හරිද? ওই විදිහට තමයි අපි tables ටික හදාගන්නේ database එකේ. ඒතර ඔයගොල්ලෝගේ tut එකේ මේ මෙතන තියෙන PMFM මේක මට වැරදිලා. හරි මේ PMFM කියන්නේ pulse modulation frequency modulation. හරි මෙතන PKFK කියලා දාගන්න primary key foreign key කියලා. හරි. මම මෙතන මේ check එකයි primary key දාන විදිය foreign key දාන විදිය කියන්නේ කියලා මේ දාලා තියෙන්නේ. check එක මම ඔයගොල්ලන්ට පස්සේ ප්‍රශ්න වලදී කියලා දෙනවා. නිසා check constraint කියන්නේ මොකක්ද කියලා පස්සේ tables වලදී මම කියලා දෙන්නම්. හරි. PMFM කියලා නිකන් ඒක මාරු කරගන්න PKFK වලට primary key foreign key වලට. හරි. ඉතින් මේ මෙතන ඉඳ තියලා තියෙන නිකන් එක example එකක් ලියා ගන්න ඔයගොල්ලන්ට ඔය ඔක්කොමත් එක්ක. ඒතර මේ example එක ලියාගත්තා නම් හරි. නේද? මේ ඔක්කොම තියෙනවානේ primary key set කරන විදියක් තියෙනවා, composite primary key, foreign key දාන විදියක් තියෙනවා, table එක create කරන විදිය. මේ example එක ලියා ගන්න. අනිත් examples ටික ඔයගොල්ලෝ computer එකේ කරලා බලන්න. හරි මම මේ file එක දැම්මම එකින් එක කරලා බලන්න. පොතේ නිකන් පුරවන්න ඕනෙත් නෑ. ඕනනම් පොතේ ලියාගත්තට අවුලකුත් නෑ. මම දැම්මට පස්සේ text file එකක් විදියට. හරි. මේක ඔයගොල්ලෝ එතන ලියා ගන්න tut එකේ. ඒතර කොහොමද table එකක් create කරන්නේ? primary key composite primary key එකක් කොහොමද දාන්නේ කියලා විස්තර ටික ඔතන තියෙනවා. මේ විදිහට තමයි ආගන්තුක අතුරක් දාන්නේ. හරි. ඒ කියන්නේ foreign key එකක් set කරන්නේ.
හරිනේ. හරි ඉවරයි නම් මට Zoom chat එකට දාන්නකෝ done කියලා. නැත්තම් තාම ලියලා ඉවර නැල්ලු. හරි. ඉවර කට්ටිය 4 දෙනෙක් විතර දාන්න. ඊට මම ඊළඟට යන්න. ඉවර කට්ටිය done කියලා දාන්නකෝ මේක ලියලා ඉවර නම්. හරි දැන් ඉවරයිනේ. ඒ නිසා මේ ක්ලියර් කරමු. දැන් ඔයගලන්ට පුළුවන් ඔය PHP myadmin එකේ මෙහෙම වැඩක් කරන්න. දැන් මම ඔය මේ අරගෙන තියෙන මේකේ රිලේෂන්ෂිප්ස් හැදිලා තියෙන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේම එකක් අපිට ගන්න පුළුවන්. හරි. ඒක ගන්න අපි කරන්න ඕනේ අපි මේ database කියන එක උඩ ක්ලික් කරන්න. ඉතින් database එකට එනවානේ ඒකේ තියෙනවා more කියලා option එකක්. නැත්නම් ඔයගොල්ලෝ screen size එක පොඩක් zoom කරලා නැත්නම් ඔයගොල්ලන්ට කෙලින්ම එතන පේනවා designer කියලා එකක්. හරි. එහෙම නැත්නම් මේ more කියන එක ක්ලික් කරාම designer කියලා එකක් තියෙනවා. හරි. මේක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම අපිට ওই tables ටික හදපු ඒවා ටික හරියට පේන්න ඕන. හරි. tables ටික ඒ වගේ relationships එක්ක හරියට පේන්න ඕනේ. මේකේ නම් relationships පේන්නේ නැත. empid memid දෙක මම වෙනස් කරලා දාලා නැද්ද? මට ඒක අමතක වුණානේ. හරි. මම දාලා තියෙන්නේ මේ එකයි නේද? ඒ කියන්නේ foreign key මේ DVD ID එක විතරනේ set කරලා තියෙන්නේ. member ID, employee ID දෙකත් foreign keys වෙන්න එපයි. හරි. මම ඒවා දාලා නැති නිසා මේ දෙක මේවා යා වෙලා නැහැ දැක්කද? හැබැයි මේ DVD ID එක අරගන්නේ DVD table එකකින් කියලා අපිට තේරෙනවා. ඒතර මේ කඩේ නැති DVD එකක් අපි print කරපු එකක් විදිහට දාන්න බෑ. මෙතන අපි අනිවාර්යයෙන්ම DVD ID එකක් දානවා නම් rent table එකේ ඒක අනිවාර්යයෙන්ම DVD table එකේ තියෙන DVD එකක් වෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි මෙතෙන්ට ගන්න එක foreign key constraint එකක්. හරි. ඒ කියන්නේ අපි කියනවා ආගන්තුක ඇතුළු සංරෝධකයක් කියලා. ඒක ඉස්සරහට බලමු මොනවද සංරෝධක කියන්නේ කියලා. ටියුට් එකේ අන්තිමටම තියෙන්නේ. ඒ ටික අපි ඉස්සරහට කරමු. ඉතින් මේකේ මෙතන foreign key constraint එකක් තියෙනවා. මම මේ වගේ foreign keys දාලා නැහැ. හරි. employee ID එක මෙතෙන්ට connect කරලා නැහැ. member ID එක මෙතෙන්ට connect කරලා නැහැ. ඒ දෙක කරන්න ඕනේ. ඒ දෙක අපි ඉස්සරහදී අර table එකක් වෙනස් කරන commands ඉගෙන ගන්නකොට ඒ දෙකත් එක්කම add කරගෙන යන්න. හරි. දැනට ওই විදිහට තියමු. ඔලක් නැහැ. දැනට ඔහොම තියමු. ඉස්සරහට වෙනස් කරනකොට ඒ දෙකත් එක්කම add කරගෙන යන්න. එතකොට දැන් ඔන්න create table command එක හරි. ඒත් එකම foreign key එකක් හදන විදියත් ඒ ටිකත් හරි. හරි. ඊළඟට අපිට තියෙන්නේ alt table command එක. දැන් ඔය create table කියන වගු හදන එකනේ. වගු සම්බන්ධ සියලුම commands data definition language එකට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ දත්ත නිර්වචන භාෂාවට තමයි අයිති වෙන්නේ. මෙතන අපි note එක ලියලා ඇති. හරි. මේ DDL එකට අයිති create කියන command එක. ඒත් එකම drop command එක rename table එකට සම්බන්ධ දේවල්නේ alt එක. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ alt කියන command එක. හරි. alt කරනවා කියලා කියන්නේ වෙනස් කරනවා කියන එක. එතකොට හදලා තියෙන table එකක් වෙනස් කරන්න ඕන නම් අපි alt කියන command එක use කරන්න ඕනේ. හරි. table එකක් හදනකොට create table කියන command එකෙන් හදන්න පුළුවන්. හදලා තියෙන table එකක් වෙනස් කරනකොට අපි alt table කියන command එකෙන් තමයි එතනින් එහාට යන්නේ. හරි. එතකොට දැන් අපි හිතමු මොකක් හරි table එකක හදලා තියෙන ශේෂ්ත්‍ර ටිකට අමතරව තව එකක් අලුතෙන් දාන්න ඕන කියලා. හරි. DDL slide එකේ theory ටික මම කලින් මම ප්‍රශ්නයකට කියන්නේ මම මේ කලින් ගිය සතියේ මේ ඔයගොල්ලෝ මේක ලියා ගන්න දුන්නා නේද data definition language කියලා. නැද්ද? මේ තියෙන note එක කවුරු හරි ලියලා නැත්නම් දත්ත සමුදාය තුළ දත්ත සමුදා වගුවල ව්‍යුහය සෑදීම හා වෙනස් කිරීම සඳහා භාවිත කරන පරිගණක භාෂාව. හරි. ඒතර SQL වල කැටගරි එකක්. DDL වලදී වගු සහ වගුවල ව්‍යුහය. ඒ කියන්නේ tables and structure of tables. හරි. තමයි මේකෙදි බලන්නේ DDL කියන එකෙන්. හරි අපි කරන්න ගියේ alt table එකනේ. හරි alt table එකේදී කරන්නේ
මෙතන m එකක් නැහැ. හරි. ඒක extra එකක්. older table අපිට අලුතෙන් column එකක් add කරගන්න ඕන නම් older table කියලා table එකේ නම කිව්වා. හරිද? ඊට පස්සේ add කියලා column name එක දීලා data type එක දෙන්න පුළුවන්. tut එකේ දාලා තියෙනවානේ. older table කියලා table එකේ නම දැම්මා add column කියලා අලුතෙන් data type එකක් දෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපි මේ හදලා තියෙන එකේ අපි හිතමු අපිට employee ගේ city එක store කරගන්න ඕන කියලා අපි employee ගේ city එක දාලා නැහැනේ. හරි. එයා මොන city එකකින් නම් දෙන්නේ කියලා. එහෙනම් employee table එක alter කරලා අපිට අලුත් column එකක් add කරන්න පුළුවන්. ඒතර මම මේකේ SQL කියන එකට යන්නම්. නැත්නම් අපි Sublime එකෙන් type කරමුකෝ. ඒතර මේ මොකද්ද මම කරන්න යන්නේ? Adding a new column as city to employee table. employee table එකට city කියලා අලුත් field එකක් add කරන්න යන්නේ. SQL වල comments දාන්නේ මෙන්න මෙහෙම. මෙන්න ඉස්සරහින් dash දෙකක් දාන්න. ඒතරේ comment එකක් වෙනවා. ඒ කියන්නේ මේක කියවන්නේ database මේ management system එකෙන් ඒක skip කරලා යනවා. හරි. ඒතර මෙහෙම ඉදි දෙකක් ඉස්සරහින් දැම්මත් මේ තමයි SQL වල comment එක. ඔයගොල්ලෝ මේ comments ගැන දරන් ඉන්න ඕනේ. දැන් CSS කරනකොට CSS වල comments ගැන කියලා දෙන්නේ නැති. HTML කරනකොට HTML වල comments ගැන අපි ඉගෙන ගත්තා. ඒ වගේ SQL කරන්නේ දැන්. ඒතර SQL comment එකක් දාන්න මෙහෙම. comments දාන්නේ නිකන් කෝඩර් කෙනෙක් පස්සේ මේක ස්ක්‍රිප්ට් එක බලනවා නම් මේ SQL ස්ක්‍රිප්ට් එකක් කියනවා මෙහෙම කමාන්ඩ්ස් ගොඩක් තියෙන එකට. හරි. මේ ස්ක්‍රිප්ට් එක බලනකොට ඒකේ විස්තර කරන්න මොනවාට හරි මේ වගේ කමෙන්ට්ස් ඇඩ් කරලා තියෙන්න පුළුවන්. හරිද? මම මේ කමෙන්ට් එකක් විදිහට දැන් කරන්න යන දේ. එතන මොකද්ද අපි දාන්න ඕනේ? alter table. මේ table එක වෙනස් කරන්න ඕනේ. අලුතෙන් field එකක් ඇඩ් කරන්න ඕනේ. මොකද්ද අපි වෙනස් කරන්න යන table එක employee. හරි. එතන මම දාන්න ඕනේ add කරන්න යන මොකද්ද අපි? column එකක්. ඒතර ඒ column එකේ නම මෙතෙන්ට දාලා data type එක දාන්න ඕනේ. එච්චරයි. හරි. එතකොට add කියලා අපි දාමු city. ඒකට වාචා කීයක් දාමුද? older table employee add city වාචා 25ක් දාමු. මේක තමයි command එක. older table කියන්නේ මේ වගුව වෙනස් කරන්න මොන වගුවද? employee කියන වගුව. හරි. ඒකට එකතු කරන්න city කියලා field එකක්. ඒකේ data type එක වාචා 25යි. හරි. මේ විදිහට අපිට පුළුවන් අලුත් column එකක් table එකට add කරන්න SQL වලින්. දැන් මම මේක copy කරලා run කරොත් එහෙම ඊට කලින් මම නිකන් run කරන්න කලින් පෙන්නන්නම් දැනට employee table එකේ තියෙන විදිහ. හරි. මේ employee table එකේ employee ID name mobile gender විතරයි තියෙන්නේ. city එකක් නැහැ. මොනද මම older table employee කියලා add city කියලා ඒකේ data type එකත් එක්ක දුන්නා. දැන් මේක run කරනවා. දැන් මේක add වෙලා තියෙනවනේ. දැන් මෙතෙන්ද කියලා මම මේක refresh කරොත් මේ දැන් city කියලා එකක් තියෙනවා employee table එකේ එකතු වෙලා. හරි. මේක අපි structure එක බැලුවොත් එහෙම city කියලා එකකුත් පෙන්නනවා. හරිද? ඒතර ওই විදිහට older table command එකෙන් අපිට පුළුවන් අලුත් column එකක් add කරගන්න. ඒ වගේම තියෙන column එකක් ඉවත් කරන්නත් පුළුවන්. හරි. දැන් අපි හිතමු මොකක් හරි තියෙන column එකක් අපිට ඉවත් කරගන්න ඕන කියලා. ඒතර ඒකට තියෙන්නේ alter table employee කියලා අපිට column name එක දෙන්න තියෙන drop කියලා. drop city කිව්වනම් city එක drop වෙනවා. හරි. දැන් මම city එක drop කරන්න යන්නේ නැහැ. හේතුව මේ මට ඒක තියාගන්න ඕනේ. database එකේ වැඩ ටිකට ඒ නිසා මම මෙන්න නිකන් දාලා තියන්න drop city කියලා. එතකොට අපිට ඒක drop කරන්න පුළුවන්. හරි. ඒතර add කරන්න ඕන නම් field එකක් add city, drop කරන්න ඕන නම් drop city කියලා වෙනස් කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයගොල්ලෝ ඒ ටික මේක ඉස්සරහින් උදාහරණ විදිහට ලියාගත්තා නම් හරි වෙන field එකක් add කරන විදිහ field එකක් drop කරන විදිය කියලා. මම මෙතන තියෙන මේ add field, delete fields ඊට පස්සේ primary key foreign key add කරන විදිය, ඉවත් කරන විදිය. ඒ දෙකත් බලන්න ඕනේ old table command එකේ යටතේ. හරි examples යටතේ. මොකද ගිය අවුරුදු paper එකේ අහලා තිබ්බ old table එකක් මට මතක විදියට. හරි ගිය අවුරුද්දේ හරි ඉස්සෙල්ලා අවුරුද්දේ හරි MCQ paper එකේ. ඒ නිසා ඔය වගේ commands අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. ඉතින් ඕවා පුරුදු වෙන්න තියෙන practice කරන එක. හරි. එතකන් ප්‍රශ්න කරන්න. ඒකවල ඕවා පුරුදු වෙන්න පුළුවන්. අමාරු නෑනේ. ලොකුවට හිතන්න නෑ. command එක පාඩම් කරගත්තොත් මේ විදියට කරන්න කියලා මතකයි නම් එහෙම කරන්න පුළුවන්. අමාරු නෑ. ඉතින් practice එක තියෙන්න ඕනේ. හරි. නිතරම repeat කරන්න ඕනේ. එතකොට තමයි පුළුවන් වෙන්නේ. හරි. දැන් බලමු primary key එකක් add කරන්න කොහොමද කියලා. හරි. ඒතර ඒකට කරන්නේ alter table. අපි කියමු මොකක් හරි table එකකට අපි table එක හදනකොට primary key එක දාන්න අමතක වුණා. හරි. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් alter table කියලා table එකේ නම දීලා alter table dbt add කියලා මොකද්ද add කරන්න ඕන කියලා කියන්න. add primary key කියලා dvd id එක primary key කරන්න කියලා මෙහෙම දෙන්න පුළුවන්. එතකොට table එක හදලා ඉවරුනාට පස්සේ අපිට මේ වගේ primary key එකක් add කරන්න පුළුවන්.
ඒත් එකම දැන් තියෙන ප්‍රයිමරි කී එකක් ඩ්‍රොප් කරන්න ඕන නම් අපිට ලියන්න තියෙන මෙච්චරයි. alter table dvd නැත්නම් දැන් අපිට rent එකේ ප්‍රයිමරි කී එක ඩ්‍රොප් කරන්න පුළුවන් ඕන. alter table rent drop primary key. හරි ඔන්න මම alter table rent drop primary key කියලා දුන්නානේ. දැන් මේක run කරොත් එහෙම මේ database එකේ දැනට අපි rent කියන එකට ගිහින් බැලුවොත් ඒකේ structure එකේ මේ තුනම composite primary key විදිහට පෙන්නනවා. හරි dvd එකට ගිහින් මම මේ SQL එක run කරොත් එහෙම drop primary key කියලා rent table එකේ මේ අහන sure ද කියලා මම ඔකේ කරාම මේකේ composite දාලා තියෙන නිසා foreign key constraint එකක් තියෙනවා ඒ නිසා අවුල තියෙන්නේ. මම foreign key එකයිනේ දැම්මේ. අර තුනටම දාලා නැහැනේ. හරි ඒ නිසා මෙතන අවුලක් තියෙනවා මේක ඉවත් කරන්න යනකොට DVD ID එකත් එක්ක foreign key constraint එකක් තියෙන නිසා මේක ඉවත් කරන්න දෙන්නේ නැහැ. නැත්නම් මේ command එක අවුලක් නෙවෙයි. හරි අපි අර එක table එකක් හදලා ඔය දෙක කරන්න try කරන්න ඕක වෙනවා. අපි අර දැනට relations හදලා තියෙන්නේ. ඒක අපිට එකක primary key එක අයින් කරොත් එහෙම අනිත් එකට ප්‍රශ්නයක් වෙනවා. හරි ඒ නිසා නැත්නම් primary key එකක් ඉවත් කරන්නේ මෙහෙම කියන එක ඔළුවේ තියාගන්න. අපිට දැනට ඕන නම් පුළුවන් employee එකට වගේ කරන්න මොකද අපි link කරලා නැති නිසා. employee table එකේ primary key එක drop කරන්න පුළුවන්. හරි මම මෙතන employee කරා. employee table එකේ primary key එක drop කරමු අපි. හරි successfully drop වුණා. දැන් අපි employee table එකට ගිහිල්ලා ඒකේ structure එක බැලුවොත් මෙතන යතුරක් වෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ primary key එකක් නැහැ. ඉතින් මට ආයේ primary key එක add කරගන්න ඕන නම් මෙන්න මේ වගේ alter table employee add primary key කියලා අර විදිහට වෙනස් කරන්න ඕනේ. හරි මම මේකම දානවා. alter table employee add primary key කියලා empid කියලා දාමු. දැන් මම අර primary key එක ඉවත් කරලා තිබ්බේ. ඒකට ආයෙත් employee table එකට primary key එක add කරනවා. හරි. දැන් employee table එකට ගිහින් බැලුවොත් structure එකේ ආයෙසරයක් primary key එක add වෙලා තියෙනවා. හරි ওই විදිහට අපිට alter table command එකෙන් primary key එකත් add කරන්න delete කරන්න කියන්නේ drop කරන්න පුළුවන්. ඒ වගේම field එකක් add කරන්න field එකක් drop කරන්න පුළුවන්. හරි. ඊට අමතරව foreign key එකක් drop කරන්නත් foreign key එකක් අතරම foreign key එකක් drop කරන්න බෑ. ඒකට foreign key constraint කියලා එකක් හදලා තියෙනවනේ ඒක අපිට syllabus එකේ නෑ. හරිද? ඒ නිසා මම foreign key එකක් add කරන විදිය දාන්න. alter table අපි කියමු මොකක් හරි නිකන් අපි imaginary table එකක් ගමුකෝ subject කියලා. alter table student add foreign key එකක් add කරන්න house id කියන එකට මේක refer කරන්නේ references කියලා අපි දාන්න ඕනේ මොන table එකේ මොන මේකද කියලා house table එකේ HID කියන field එක. හරි ඒතර මේ field names දෙක එකම වෙන්න ඕනේ නැහැ. මේක house ID වෙන්න පුළුවන් මේක HID වෙන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ. foreign key එක හදද්දිම අපි දෙන්න ඕනේ මේක refer කරන්නේ මොකක්ද කියලා. ඒ දෙකේ data type දෙක එකම වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. හරි කියන විශේෂ දේවල් මොනවා හරි ඔයගොල්ලන්ට ඕන කියලා හිතනවා ලියා ගන්න මම හැබැයි අත්‍යවශ්‍ය දේවල් ටික දෙනවා කොහොමද හරි foreign key එකක් හදනකොට ඒ ශේෂ්ත්‍ර දෙකේ නම් දෙක වෙනස් වුණාට අවුලක් නැහැ හැබැයි දත්ත ප්‍රරූපය data type එක එකම වර්ගයෙන් තියෙන්න ඕනේ දැන් මෙතන house id තියෙන මෙතන නෙවෙයි house table එකේ HID තියෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ හරි මෙතන e එකක් මිස් වෙලා නේද references මේ විදිහට අපිට foreign key එකක් add කරන්න පුළුවන් මේ විදිහට foreign key එකක් drop කරන්න බෑ මොකද එකම table එකේ foreign key ගොඩක් තියෙන පුළුවන් ඒතර අපි constraint name කියලා එකක් දාලා වෙන වෙනම හදන්න ඕනේ ඒව තමයි drop කරන්න පුළුවන් ඒක අපිට syllabus එකේ නැති නිසා ඒවට යන්නේ නැහැ තාමත් තරම් foreign key එකක් දාන එකවත් ඒ level paper එකක අහලා නැහැ හරි ඉතින් ඔයගොල්ලන්ට මේ ටික example විදිහට alter table කියන තැන ලියන්න පුළුවන් මේ alter table කියලා ඉඳ තියලා තියෙන්නේ ඔය කින් එක ලියන්න හරි ඒතර මේක column එකක් add කරන එක ඊට පහළින් තියෙන column එකක් drop කරන එක මේ තියෙන primary key එකක් add කරන එක primary key එකක් drop කරන එක මේ තියෙන foreign key එකක් add කරන එක හරි අද break එකක් ගත්තේ නැති නිසා විනාඩි 5ක break එකක් දෙන්නම් අනිත් කටියට පුළුවන් එතකම් කරන් පුළුවන් break එක වැඩි ඕනේ නැති කටියට මේ ටික ඔක්කොම ලියා ගන්න දැනට අර තියෙන තැන හරි ඒතර දැන් 3:37යිනේ අපි 3:42ට ආයෙ පටන් ගමු 4:00 වෙනකම් ක්ලාස් එක යනවා හරි මේක මන්ස් ටික ලියලා තියාගන්න
හරි අපි එහෙනම් ආයෙ පටන් ගමු. මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න ඇති නේද? හරි. ඊට පස්සේ අපිට ටියුට් එකේ දාලා තියෙනවා දැන් අපි DDL ගැන ලිව්වා. ඊට පස්සේ DDL කමාන්ඩ්ස් ටික තමයි ඉගෙන ගත්තා. හරි create table කියන්නේ DDL කමාන්ඩ් එක. ඒ කියන්නේ වගු හදන එක. හරිද? ඒ නිසා ඒක DDL වගු සම්බන්ධයි. ඊටසේ වගු හදන කමාන්ඩ්ස් එක ඉගෙන ගත්තා. sorry මේ create database කියන්නේ database එක හදන එක. ඊටසේ වගු හදන එක. ඊට පස්සේ tables කොහොමද වෙනස් කරන්න කියලා අපි ඉගෙන ගත්තා. alter table command එකේ අර තියෙන එක දේවල්. ඊට පස්සේ drop table කියන්නේ table එකක් drop කරන command එක. නිකම්ම drop table කියලා table එකේ නම දෙන්න වගුව drop වෙනවා. අපි එහෙම කරලා බැලුවේ කලින්. අපි හදපු table එක drop කරලා බැලුවේ. ඒක. ඉතින් මේකේ මට උදාහරණ විදියට ඕන නිකන් එකක් ලියා ගන්න පුළුවන් ඔතනම. හරි මේ පොතට detail notes දෙන්න හිටියේ මම. හැබැයි එහෙම නැත්නම් ඔතනම ඕගොල්ලෝ ලියා ගන්න පුළුවන් example එකක්. දැන් මට employee table එක delete කරන්න ඕන නම් drop table කියලා employee කියලා දුන්නම හරි. හැබැයි අපි අර rent table එකේ ඒක foreign key එකක් විදිහට දාලා තියෙන නිසා ඒකේ එහෙම තියෙනකන් අපිට මේක delete කරන්න බෑ. foreign key එක අයින් කළා තමයි delete කරන්න ඕනේ. හරි. එහෙම නැත්නම් මේ table එක drop කරන්න බැරි වෙනවා. ඒක drop table employee කියලා එනවා. ඊට පස්සේ drop database කියන එකෙන් අපිට database එකම delete කරන්න පුළුවන්. මම ඒක තමයි ඔයගොල්ලෝ ඉස්සලම් කරලා පෙන්නන්න ගියාර. අපි හදලා තිබ්බ database එක delete කරන්න. හැබැයි මගේ database එකේ තියෙන limitations වලින් අපිට ඒක delete කරන්න දෙන්නේ නැහැ. මගේ දැන් access කරලා තියෙන user account එක අනුව ඒක ප්‍රශ්නයක් නැහැ. මේකෙන් අපිට database එකක් drop කරන්න පුළුවන්. කියන එකත් මතක තියාගන්න. drop database කියලා database එකේ නම දුන්නම database එකම drop කරන්න පුළුවන්. ඒත් අපි database එකක් හදලා ඒක ඇතුලේ තමයි මේ database එකේ relevant ඒකට අදාළ file ටික file නෙවෙයි tables ටික ඔක්කොම හදන්නේ. හරි. ඔන්න දැන් DDL language එකට අදාළව අපිට syllabus එකේ ඉගෙන ගන්න තියෙන ටික ඉවරයි. create table, alter table, create database, drop table, drop database. හරි. ඒතර alter table එකේ තමයි විදි කිහිපයක් තිබ්බේ. ඒත් එක්කම අර create table එකේදී primary key දාන විදිය, foreign key දාන විදිය මතක තියෙන්න ඕනේ. හරි. තව check constraint එක තියෙනවා මේ. ඒකේ මම ඒක ඔයගොල්ලන්ට ප්‍රශ්න වලින් කියලා දෙන්නම්. ඒතර ඒක ඔළුවට යයි කියලා මම හිතනවා. හරි. ඒක මතක තියාගන්න මේ check constraint කියන එක මම කරේ නැහැ කියලා මතක තියාගන්න. හරි. මෙන්න මෙතන check කියලා තියෙනවා. ඒක මම ප්‍රශ්න වලින් කියලා දෙනවා. හරි. ඒතර ඒක මතක තියාගන්න. මොකද ඔයගෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ගොඩක් වෙලාට මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ ආවෙ නැත්නම් ඔයගොල්ලන්ගේ අවුරුද්ද. හරි. check එකෙන් එනවා. ඒ නිසා මම ඒක ප්‍රශ්න වලින් කියලා දෙන්නම්. ඊට පස්සේ data manipulation language. ඒ කියන්නේ දත්ත හැසිරුම් භාෂාව. ඒ කියන්නේ දැන් අපි වගු හදලා දත්ත දාන්න අවශ්‍ය කරන වටපිටාව ඔක්කොම හදලා ඉවරනට පස්සේ අපි ඔකට දත්ත දාන්න එපා ඇත්තටම. අනේ දත්ත දාන එක, ඒ දත්ත ඩිලීට් කරන එක, ඒ දත්ත වලින් අපිට අවශ්‍ය තොරතුරු විතරක් උකහා ගන්න එක අන්න ඔය කියන ටික අයිති වෙන්නේ දත්ත හැසිරුම් භාෂාවට. හරිද? දත්ත හැසිරුම් භාෂාව කියන්නේ data manipulation language කියලා. ඒක ඔයගොල්ලෝ ලියලා ඇති. කවුරු හරි ඒක ලියලා නැත්නම් මේ තියෙන්නේ ඒකට එන්න ඕන ටික. හරි දත්ත හැසිරුම් භාෂාව මේක ලියා ගන්න. දත්ත හැසිරුම් භාෂාව කියනු දත්ත සමුදායක දත්ත එකතු කිරීම, මකා දැමීම සහ වෙනස් කිරීම සඳහා භාවිත කරන පරිගණක ක්‍රමය කියන භාෂාව. කියන්නේ SQL වලම එක type එකක්. හරි. A data manipulation language is a computer programming language used for adding, deleting and modifying data in a database. ඒතර මේකේ වගු හදන කතාවක්වත් database හදන කතාවක්වත් වගු delete කරන ඒවා වගු වෙනස් කරන ඒවා අදාළ වෙන්නේ නැහැ. මේකට අයිති වෙන්නේ ඒකේ වගු ඇතුලේ තියෙන දත්ත සම්බන්ධ සියලුම දේවල්, නැත්නම් වගු tables ඇතුලේ තියෙන data සම්බන්ධ සියලුම දේවල් අයිති වෙන්නේ data manipulation language එකට. හරි. දැන් ඔයගොල්ලෝගෙන් පේපර් එකේ අහනවා DML ඒවා මොනවද? DDL ඒවා මොනවද කියලා past papers කරනකොට ඔයගොල්ලන්ට ඕන තරම් බලා ගන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්න. හරි. ඒ නිසා මේවා දැනගෙන ඉන්න ඕනේ. මම හිතන්නේ මම ඔයගොල්ලන්ට මේ question book එකක් දීලා තියෙන නේද? හරි. ඒ question book එකේ බලන්න අපි 2020 පැත්තෙන් යමු. MCQ ප්‍රශ්නවල දැන් මේක SQL මේ alter table subject add primary key කියලා primary key එකක් alter table එකෙන් add කරලා තියෙන එකක් ගැන වගන්ති ටිකක් අහලා තියෙනවා. මේ 2020 L paper එක. හරි. ඊ අවුරුදු L paper එක දැන් අපිට මේක පුළුවන් හිතනවා කියවුවොත්. හරි. හැබැයි මේක පස්සේ කරමු. අනිත් ඔක්කොම ටික කරාට පස්සේ මේ ප්‍රශ්න ටික ඔක්කොම කරගෙන යන්න. ඊට පස්සේ මේ correct SQL statement to delete a database called database එක delete කරන්න කොහොමද? drop database කියලා නේද? මෙන්න මේ හතරවෙනි උත්තරේ. හරි. මේ past papers වල තියෙන ප්‍රශ්න ටික. හරි. මේ 2020 L paper එකේ 26 වෙනි ප්‍රශ්නේ. ඒවා ලේසි. හරි. ඒවා කරන්න අපිට ඉතින් තව ටිකක් ඉගෙන ගන්න ඕනේ. දැන් මේක නම් මේ වගේ ඒවා කරන විදිය තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. ඉතින් මෙතන අහනවා which of the following SQL command is not available in
data manipulation language DML වල නැත්තේ මොකක්ද අහන. ඒතර අපි දැනන් ඉන්න පයි DDL එක මොනවද DML එක මොනවද කියලා නේද? එහෙම නැත්නම් අපි කොහොමද මේවට උත්තර ලියන්නේ? හරි. ඒතර දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ data manipulation language එකට අයිති වෙන්නේ නැහැ create table නේද? හරි. not available in data manipulation language කියලා නේ අහන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් උත්තරේ දන්නවා. මොකද create එකයි data definition language එක table හදන එකක් නේ. මේ delete insert select update තමයි DML වලට අයිති ටික. ඒවා තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. මේ තියෙන අර මම කියපු check constraint එක තියෙන තැන ඒකේ ඒගොල්ලන්ට දාන්න මේක වැරදි all හම්බුනේ අවුරුද්දේ. ඒ නිසා 2022 කියලා හිතුවට ඒ අවුරුදු දුන්නේ නැහැ 21 සමහර විට දෙයි. එහෙම නැතිව ඔයගොල්ලන්ගේ අවුරුද්ද එනවා check constraint එකෙන් ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ. ඒ ඔක්කොම බලමු හරි. දැනට අපි මේ ටික හිමියට ඉගෙනගෙන යන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් Zoom chat එකට දාන්න මම ඒවට උත්තර දෙන්නම්. හරි. ප්‍රශ්න තියෙන ඒවාට මේක ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ දැන්. data manipulation language කියන්නේ table වල data සම්බන්ධයෙන් වැඩ කරනකොට තියෙන ඒවා ටික. හරි මම මෙතන දාලා තියෙන දත්ත නිර්වචන භාෂාවට create alter drop දත්ත හැසිරුම් භාෂාව විදිහට select update insert delete කියන ටික එනවා. මේ select එකේ තව ගොඩක් දේවල් තියෙනවා. හරි select එක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒවා ගැන අපි ඉගෙන ගන්න යන්නේ දැන්. ඒතර මුලින්ම මේ දත්තත් එක්ක මොනා කරන්නත් කලින් අපි data insert කරගෙන ඉන්න පැයි වගු වලට. මේ ඒ නිසා data manipulation language එකේ පළවෙනි එක විදිහට මම ඔයගොල්ලෝ කියලා දෙන්න යන්නේ insert command එක. කොහොමද data insert කරන්නේ කියන එක. හරිද? insert කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ තනින් තනියෙන් data insert කරන්නයි එක සැරේ ගොඩක් data insert කරන්න. හරි අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද තනින් තනියෙන් data insert කරන්නේ කියලා. දැන් මම ගිහිල්ලා අපේ tables ටික තියෙන විදිය open කරගන්නම්. දැන් මම මේක එකක අර අපේ designer view එක තියාගමු. ඒ අතරතුරේ මට අර මේ rent table එකට foreign keys ටිකක් add කරන්න හිටියේ මේ ඒක මට add කරන්න අමතක වෙලානේ. rent table එකේ foreign key විදියට පෙන්නන්නේ මෙන්න මේ DVD ID එක විතරනේ. member ID employee ID foreign key විදියට add කරන්න ඕන. නේද? ඒක alter table කියලා දෙනකොට කරන්න හිටියේ කරන්න බැරි වුණා. අපි එකක් කරමු. මේ දෙකිනුත් ඒ සම්බන්ධතාව ටික යන්න ඕනේ. හරි. එහෙනම් අපි ඒකට command එක ලියලෙමු ඉස්සෙල්ලාම alter table එකෙන්. කොහොමද foreign key එකක් add කරනවා කියුවේ මෙන්න මේ විදිහට. ඒතර alter table rent add foreign key employee ID එක add කරන්න ඕනේ. ඒකට emp id references employee table එකේ emp id නේ. දැන් හැදුවට පස්සේ table එකට foreign key add කරනවා නම් alter table එකෙන් එකත් එක තමයි යන්න ඕනේ. හරි. හදපු table එකක මොන හරි දේවල් වෙනස් කරනවා නම් අපි හැමතිස්සෙම alter table command එකත් එක්ක තමයි වැඩ කරන්න ඕනේ. ආයෙත් ඒ command එකම දාගත්තා. අපි DVD ID එක විතරයි add කරලා තිබ්බේ. මේක අපි දාමු member ID එකට. member ID references member table එකේ member underscore ID. හරි මෙතන employee ID විතරයි. හරි දැන් මේ දෙකම copy කරලා run කරන්න එක සැරේ අපිට ඕන තරම් commands එක සැරේ run කරන්න පුළුවන්. හරි. මෙතෙන්ට ආවා SQL වලට ගියා alter table rent මේ දෙකම run කරනවා go කරා. හරි මේ දෙක සාර්ථකව run වුණා. දැන් මම මෙතෙන්ට ඇවිල්ලා මේක refresh කරොත් මේ අපේ අර design view එක දැන් අපිට පෙන්වනවා මේ තුනම relate වෙන විදිය. හරි. ඒතර foreign keys හරියට දැම්මොත් තමයි අපිට ওই විදියට හරියට ඒ දේවල් ටික පෙන්වන්නේ. හරිනේ. DVD table එකෙන් DVD ID එකට member table එකෙන් member ID එකට employee table එකෙන් employee ID එකට relate වෙන විදියට ගානට foreign keys උත් දාලා තියෙනවා. ඔය ටික ගානට set කරලා තියෙනවා. හරිද? දැන් මේ ඔක්කොම commands මේ mix එකේ තියෙන මේ file එකේ මම ඔයගොල්ලෝ දානවා මේ file එක. ඒතර මේකේ තියෙන commands මොනවද කියලා අදම ඔයගොල්ලෝ වෙන් කරගෙන අවශ්‍ය දේවල් තියෙනවා short note එකක් හදාගෙන ඕනනම් tut එකේ අදාළ තැන් වලට add කරලා හරියට හදලා තියාගන්න. ඒතර පස්සේ tut එක පෙරලද්දී හැමදේම තියෙන ඔයගොල්ලෝ SQL වලට ඕනි වෙන. හරි? එහෙම හදාගන්න. ඒතර ඔයගොල්ලන්ට ලේසි වෙයි ඉස්සරහට වැඩ කරන්න. හරි. දැන් අපි insert කරන එක තමයි බලන්න ගියේ. ඒතර insert කරනකොට පළවෙනිම විදිය තමයි insert into කියලා table එකේ නම දෙන්න ඕනේ. දීලා ඒ table එකේ තියෙන columns ටික අපිට මෙහෙම දෙන්න පුළුවන්.
හරි columns ගොඩක් තියෙනවා. ඒ ගොඩම දෙන්න පුළුවන්. දීලා values කියලා දාලා ඒ columns වලට එන්න ඕනේ අගයන් ටික දෙන්න ඕනේ. හරි. ඒතර මේකේ අර string එකක් එහෙම දානවා නම් ඔයගොල්ලෝ inverted commas ඇතුලේ කියන්නේ single quotes හරි double quotes හරි use කරලා දාන්න ඕනේ. හරිද? inverted commas ඇතුලේ දාන්න ඕනේ string එකක් දානකොට integer එකක් දානකොට එහෙම බරහන් මුකුත් දාන්න ඕනේ නැහැ නිකම්ම අගය දෙන්න පුළුවන්. ඒවා experience එකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගනි. ඔයගොල්ලෝ insert කරන්න ගියාම errors එනකොට ඒ ටික ඒ වගේ ඉගෙන ගන්න පුළුවන්. හරි? එහෙනම් insert එක මේ විදිහට අපි ඉස්සලාම ඉගෙන ගන්න යන අපි ඉස්සලාම DVD table එකට මොනවා හරි insert කරමු. ඊට පස්සේ insert into මොකද්ද table එකේ නම? DVD කියලා අපි දානවා DVD table එකේ තියෙන fields ටික. හරි? ඒක මට DVD table එකේ තියෙන fields ටික බලන්න පුළුවන්. DVD ID, title, genre, price නේ. DVD underscore ID, title, genre එකයි, price එකයි. insert into DVD මොනවාද insert කරන්න ඕනේ fields ටික කියලා දැම්ම. ඊට පස්සේ values කියලා අපි දානවා මොනවාද insert වෙන්න ඕනේ values. දැන් මේක මට ඕනේ නම් මේ order එක වෙනස් කරලා දෙන්නත් පුළුවන්. ඕන නම් මොකක් හරි drop කරන්නත් පුළුවන්. මට title එක දාන්න ඕනේ නැත්නම් title එක නැතුව DVD ID එක genre එක price එක විතරක් දාන්න පුළුවන්. හරි. ඕන නම් price එක පස්සේ දාන්න මේ තුන විතරක් දාන්නත් පුළුවන්. price එක දාන්න නැතුව මේ වරහන් ඇතුලේ. හරිද? දැන් මේකේ මම ඔක්කොම දේවල් ටික දාන්න නිසා මම ඔක්කොම ටික දැම්මා. ඊට පස්සේ DVD ID එක වාචා නිසා මම quotes ඇතුලේ දානවා D001 අපේ පළවෙනි DVD එක. D001 තමයි ඒකේ DVD ID එක. හරි ඊට පස්සේ title එක විදිහට අපි දාමු අපි හිතමු මොකක් හරි Spider-Man කියලා. මේක තමයි DVD එකේ title එක. Spider-Man Homecoming කියලා දාමු. හරි. ඊට පස්සේ genre එක දැන් මේක superhero movie එකක් නේ. ඒ නිසා මම superhero කියලා දානවා. හරි. ඊළඟට price එක රුපියල් 250 කියමු අපි. දැන් මේක float එකක් විදිහට තියෙන. ඒතර එයා එක float එකක් විදිහට ගනි integer විදිහට දුන්නත් අවුලක් නැති වෙයි. හරි. ඊට මේක semicolon එක දානවා. මේ values ටික දැන් මේක වාචා නිසා තමයි inverted commas ඇතුලේ දැම්මේ. single quotes ඇතුලේ Spider-Man කියන මේ සම්පූර්ණ එක තමයි title එක විදිහට දැම්මේ. genre එක superhero කියන category එකට අයිති වෙන්නේ price එක 250යි. දැන් ආයෙත් මම SQL එකට යනවා. මෙන්න මේක run කරනවා. හරි. එතකොට ඒක සාර්ථකව run වුණා. දැන් අපි DVD table එක click කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ D001 Spider-Man Homecoming නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. කොහොමද edit කරන්න පුළුවන් ඒවා අපි ඉගෙන ගන්න නැහැ. හරිද? එහෙම ඒ කියන්නේ GUI එකෙන් වැඩ කරන්න අපි ඉගෙන ගන්න අපි සම්පූර්ණ command line එකෙන් කරන්නේ. දැන් අපි ඔය කරපු ඔක්කොම කිසිම කෝඩ් එකක් ලියන්න නැතුව මේකේ කරන්න tools තියෙනවා. හරිද? හැබැයි අපි ඒවා use කරන්නේ අපි අපේ exam එකේදී අහන SQL commands නිසා අපි SQL commands වලින් කරන්න තමයි ඉගෙන ගන්න. හරි? ඒතර මෙතන තියෙනවා D001 කියන අපේ DVD ID එක. ඊට Spider-Man Homecoming කියලා කියන්නේ අපේ title එක. ඊට පස්සේ superhero කියන genre එක. price එක 250 කියලා දාලා තියෙනවා. හරිද? දැන් ඔය එක record එකක් add කරපු ඉතින් ඉතින් අපිට DVD පහක් add කරන්න ඕන නම් ඔය ඕකම repeat කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා මේක insert කරන insert into කියලා. මේකේ මතක තියාගන්න විශේෂයෙන් දැන් මම මෙතන DVD ID එක ඉස්සරහින් දාන්න ඕන කියලා නෑ table එකේ ඉස්සර නම් තිබ්බ කියලා. හරි මට ඕන නම් DVD ID එක දෙවෙනියට දෙන්න පුළුවන්. එහෙනම් මම මේකත් දෙනකොට දෙන්න ඕනේ දෙවෙනියට. ඒ දෙවෙනියට දෙන එක තමයි දෙවෙනියට දෙන තැනට යන්නේ. හරි? field name අපි මාරු කරලා තියෙන්න පුළුවන්. ඒ order එකකම තියෙන්න ඕනේ නෑ. හැබැයි මේ values ටික ගන්නට අපි මෙතන දාලා තියෙන order එකට ඒවට එන්න ඕනේ values ටික මේකේ ඒ order එකට දාලා තියෙන්න ඕනේ. ඒක තමයි ඒ ටික ගන්නට ආදේශ වෙන්නේ. හරි? එකක් හරි skip කරන්න ඕන නම් ඒකත් මේකේ දාන්න නැතුව ඉන්න පුළුවන්. ඒත් අවුලක් නෑ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් වැඩිම use කරන්නේ insert into DVD කියලා DVD එකේ තියෙන ඔක්කොම fields වලට අපි values දානවා නම් ඒ පිළිවෙලටම අපිට කෙලින්ම DVD කියලා දාලා ඒකේ column names ටික දාලා ඉන්න ඕනේ නැහැ values කියලා. එතන values වෙන්න ඕනේ. හරි. values කියලා අපිට දෙන්න පුළුවන් මොනවාද එන්න ඕනේ values කියලා. හරිද? එකක් දානවනේ දැන් මම මේකෙම copy එකක් ගන්නම්. මේ ටිකමනේ එන්නේ. දැන් අපි D002 එක දාන්න. දැන් අර DVD ID එක primary key එක නිසා මට ඒක repeat කරන්න බෑ. හරි? ආයෙත් සැරයක් D001 ම දාන්න බෑ. error එකක් දෙනවා. නිසා D002 දානවා. දැන් අපි හිතමු දැන් අපි දාන්න වෙන මොකක් හරි movie එකක් කියලා අපි හිතමු Avengers. ඒකත් superhero.
ඒකත් රුපියල් 250යි. හරි මේකෙත් semicolon එකක් දාන්න ඕනේ. මෙහෙම insert කරන්නත් පුළුවන්. දැන් මේකෙදි මම අර columns names ටික දීලා නැහැ. ශේෂ්ත්‍ර වල නම් ටික නැත්නම් උපලකි වල නම් ටික දීලා නැහැ. හරි මේක අපි run කරත් ගානට රන් වෙනවා. දැන් අපි DVD table එකට ගිහින් බැලුවොත් ඒකත් add වෙලා මේ D002 Avengers ඒකත් super hero category එකට යන්නේ. ඒකේ ගාන රුපියල් 250යි. දැන් මේ table එකට අපි data insert කරගෙන යනවා. හරිද? දැන් මේ එක ක්‍රමයක් මේ එක ක්‍රමයක්. ඊට පස්සේ අපිට එක සැරේ ගොඩක් data දාන්න ඕනේ නම් ඒකත් පුළුවන්. ඒකදී අපි කරන්නේ මම මේකෙම copy එකක් ගන්නම්කෝ. insert into DVD කියලා values කියලා අපි commas දාලා ගොඩක් මේ වගේ ටිකක් හදා ගන්නවා. හරිද? අන්තිම එකට විතරක් semicolon දාන්න ඕනේ. අනිත් ඔක්කොම commas තියෙන්න ඕනේ. එතකොට මේක D03 4 5 6 7 8 9 10 11 හරි ওই විදිහට මම දැම්මා. ෆිල්ම්ස් ටිකේ නම් ටිකත් අපිට මාරු කරගෙන යන්න වෙනවා. හරි මම මේ තවත් ස්පයිඩර්මෑන් මූවි එකක් දාන්නම් මෙතෙන්ට. Far From Home කියලා දාමු. හරි. ඒකත් සුපර් හීරෝ රුපියල් 250යි. ඊට පස්සේ අපි දාමු D004 Harry Potter. මේකේ ටයිප් එක විදිහට අපි දාමු ෆික්ෂන් කියලා. ඒකේ වර්ගය මොකක්ද කියලා දැම්මේ නැහැ. හරි Harry Potter එකේ තියෙනවා එක එක පොත්. මේ ඊට පස්සේ අපි ෆිල්ම්ස් ටිකක් ඔයගොල්ලෝ මතක් වෙනව තියෙනවා නම් zoom chat එකට දාන්න මට දැන් මතක් වෙන්නේ නැහැ ෆිල්ම්ස්. හරි මේ තව ෆිල්ම් එකක්. ඉන්ටර්ස්ටෙලර් ඔයගොල්ලෝ දාලා තියෙනවා මම මේ දාන්නේ. හරි දැන් ඉන්ටර්ස්ටෙලර් ඒකත් අපි සයන්ස් ෆික්ෂන් කැටගරි එකට දාමුනේ. බලලා තියෙනව නේද මාස් වල ගිහින් මේක මට මතකත් නැහැ. කලින් බැලුවා 250යි ඊට පස්සේ 250 නේ මේක prices වෙනස් කරන්නේ. හරි. ආයෙ තියෙනවා Suicide Squad තව ෆිල්ම්ස් ටිකක් ඕනේ. Suicide Squad එකත් සුපර් හීරෝ කැටගරි එකට තමයි දාන්න වෙන්නේ DC එකේ. ඒකට අපි රුපියල් 300ක් කියලා දාමු. තව ෆිල්ම්ස් මොනවද තියෙන අපි නිකන් දාමු Tintin. animation movies කැටගරි එකට දාමු. ඊට පස්සේ Ice Age මේකත් animation movies කැටගරි එකට දාමු. තව මොනවද තියෙන්නේ? Gravity science fiction ඊට පස්සේ අපි දාමු Annabelle horror කැටගරි එකට එකක් හරි තියෙන්න බෑ නේද? හරි. දැන් මෙහෙම දාලා තියෙන දැන් මෙහෙම ගොඩක් දේවල්. දැන් එක කමාන්ඩ් එකෙන් අපි මේ ඔක්කොම ටික ඉන්සර්ට් කරන්න යන්නේ. මේ කමාන්ඩ් එක පටන් ගන්න මෙතන ඉන්සර්ට් එකෙන් ඊට පස්සේ මේ semicolon එකෙන් තමයි ඉවර වෙන්නේ. හරි. දැන් මේ ඔක්කොම ටික මම copy කරගත්තා. හැබැයි මෙහෙම දෙනකොට මතක ඇතුව දැන් අපි අර column names ටික දෙන්නේ නැහැ නේ. ඒ නිසා තියෙන ඔක්කොම columns හරි order එකට තියෙන්න ඕනේ. නැත්නම් එහෙම අවුල් වෙනවා. හරි. දැන් ඉස්සලාම DVD ID එක තියෙනවනේ ඊට පස්සේ title එක තියෙනවනේ table එකේ තියෙන පිළිවෙලටම දෙන්න මෙතන. මෙහෙම දානකොට අපි table එකේ පිළිවෙලටම දෙන්න ඕනේ. අපි මෙතන දාන පිළිවෙලට දුන්නම ඇති. එයා ගානට ඒක බලලා දානවා. හරි. දැන් මම මේ ඔක්කොම ටික එක සැරේ දාන්න හදන ඉන්සර්ට් කරන්න යන මේ command එකෙන් මේක අරගෙන ඇවිල්ලා මෙතන SQL විදිහට run කරමු අපි DVD table එකේ. කො දැන් ඒක run වුණා මේ 9 rows inserted. පේලි 9ක් insert වෙලා තියෙනවා. DVD එකට ගිහින් බැලුවොත් ඒ පේලි 9ම තියෙනවා අපිට පේනවා දැන්. හරි දැන් DVD 11ක් තියෙනවා. එකේ ඉන්න අපි අර නිකන් දාපු දෙකයි
පස්සේ දාපු නවය එක එක ජර්නල් වලින් එක එක ප්‍රයිස් වල DVDs ටිකක් තියෙනවා. දැන් අපේ database එකේ අපි DVDs ටිකක් දාලා තියෙනවා. හරිද? එතකොට ඒක තමයි අපි ඉගෙන ගත්ත පළවෙනි data manipulation language එක. table එකකට data දාන command එක insert into කියන command එක. හරි. ඉතින් ඔයගොල්ලන්ට සමහරවිට රචනා ප්‍රශ්න වල මෙන්න මෙහෙම table එකක් තියෙනවා. මේකට data insert කරන්න SQL query එක ලියන්න කියන. එතකොට data insert කරන්න SQL query එකක් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ආයේ සමහර අවුරුදු අහලා තියෙනවා record පහක් insert කරන්න insert query පහක්ම ලියන්න ඕනේද කියලා අහලා තියෙනවා. එහෙම නෑනේ. එකම query එකකින් අපිට පහක් වුණත් දාන්න පුළුවන් මේ විදිහ පාවිච්චි කරලා. හරි. ඉතින් ඒවා මතක තියාගන්න කොහොමද කරන්න කියලා. මේකට insert කියන තැන tut එකේ ඉඩ දීලා නෑනේ. කියන්න හරි පොතේ හරි කමක් නෑ. ඔයගොල්ලෝ මේ දෙක හරි නැත්නම් මේකේ තුනක් වගේ හරි කමන්න මේ දෙක ලියා ගන්නකො. හරිද? අනිත් ඒවත් පස්සේ වීඩියෝ එක බලලා හරි මම මේ ෆයිල් එක දැම්ම මේක බලලා හරි රෙකෝඩ් තුනක් වගේ එකසර ඉන්සර්ට් කරන්න මේක ලියා ගන්න. හරි? ඒතර ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකේ මේ ක්‍රම ඔක්කොම තියෙන්න ඕනේ. බලපු ගමන් ටක් ගාලා මතක් වෙනවා. හරිද? නැත්නම් පොතේ දැම්ම ලියා ගන්න පුළුවන්. නැත්නම් print out එකක් අරන් හරි අරවලා තියන්න. ඔයගොල්ලෝ මේවා ප්‍රැක්ටිකල් කරන්න. දැන් DVD shop එකක්ම වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට library එකක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතලා ER එකක් අරගෙන ඔයගොල්ලෝ relation scheme හදලා ඔයගොල්ලෝ ඒවට data insert කරලා මේ commands run කරලා බලන්න. හරි? මේවා වැඩ කරනවද? tailor දාන්න පුළුවන්ද? ඒක තමයි ඔළුවට යන්නේ. ඒක තමයි පාඩම් කරන්නත් ලේසි. හරි ප්‍රැක්ටිකලි කරාම මේ ටික පාඩම් කරගන්න ලේසි. කට පාඩම් කරන්න ඕනේ නැහැ. ඔළුවේ තියෙනවා. අනිත් එක මේකෙදි සාමාන්‍ය භාෂාවෙන් කියන විදිහටම කියන්නනේ තියෙන insert into කියලා අපි table එකේ නමක values කියලා ඒකට එන values ටික කිව්වා. ඒකට ඒ ටික insert වෙනවා. හරි. වැඩි හිතන්න දෙයක් නැහැ. හරිද? එතකොට ඔන්න දැන් අපි data manipulation language එකේ තව එකක් ඉවරයි. insert into එක ඉවරයි. හරිනේ. එහෙනම් අපි ඊට පස්සේ බලමු ඊළඟට තියෙන command එක මොකක්ද කියලා. ඊළඟට තියෙන update command එක. දැන් අපි කොහොම values දැම්මට පස්සේ values insert කරලා පස්සේ මොකක් හරි change කරන්න ඕනි වුණොත් එහෙම අපිට update command එක use කරන්න පුළුවන්. හරිද? හැබැයි අපි මේ update command delete commands වලට යන්න කලින් මට හිතෙනවා අපි අනිත් ටිකත් insert එකක් ලියලා ගියා නම් හරි. ඔයගොල්ලන්ට පොඩි වැඩක් දෙන්නම්. පුළුවන් නම් type කරලා දාන්න. ඒතර මට ලේසි copy කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් හරි කරන්න. දැන් employee table එකට data දාන්න ඕන. හරි. ඒතර employee table එකේ මොනවද තියෙන දේවල් ටික? employee table එකේ තියෙන්නේ employee ID, name, mobile, gender, city කියන එක. ඒතර city කියන එකේ නිකන් නගරේ විතරක් දාන කොළඹ, බණ්ඩාරල, කැන්ඩි ඔය වගේ නිකන් තනි වචනෙන් දාන ඇඩ්‍රස් කියලා දැම්ම නැත්නම් ඒකයි. ඒතර ගොඩක් වෙනවනේ. ඒ නිසා employeeට data දාන්න ඔගොල්ලෝ insert query එකක් ලියන්න එකම query එකේ employeesලා 5 දෙනෙක් විතර විස්තර දාන්න පුළුවන්. හරි. ඒක කැමති නම් දාන්න, කැමති mobile numbers, කැමති gender එකක්, කැමති city එකක් දාන්න. employee ID අර E001, E002, E003, E005 වෙනකන් එහෙම දාන්න. හරි. employee table එකට ඔයගොල්ලෝ ලියන්න. member table එකට data දාන එක මම ලියන්නම්. මම මේකට code එක ලියාගෙන යන්නම්. ඔයගොල්ලෝ employee table එකට දාන්න. employee table එකේ structure එක මේ තියෙන්නේ. ඒක ඔයගොල්ලෝගේ දැන් පොතේ හරි කොහේ හරි තියෙන්න ඕනේ. දැන් මේ ටික ලියලා. හරිද? ලියලා ගත්තම දැන් අපි මේ ටික තියෙන්න ඕනේ. මේකට හරියට ලියලා දාන්න බලන්න. හරි ඔයගොල්ලෝ ලියන්න. කොහොමද කරන්නේ? මම member table එකට data insert කරනවා ඒ අතරතුරේ. insert into member values කියලා එක සැරෙන් දාගෙන යන්න හදන්නේ මම. member ID එක ඉස්සෙල්ලාම තියෙන්නේ. ඊට පස්සේ name එක. member ID එකට අපි දාන්න ඕනේ M001 වගේ එකක්. නමත් වාචා එකක් නේ තිබ්බේ. ඒ නිසා ඒකට අපි දාමු කමල්. ඊට පස්සේ age එක තියෙනවා වයසනේ. වයස ඉන්ටිජර් එකක් නිසා අපිට නිකම්ම දාන්න පුළුවන් මේ quotes නැතුව. ඊට පස්සේ gender එක male.
ඊට පස්සේ city එක. මේකෙම copies ටිකක් ගත්තා. ඊට පස්සේ semicolon එකක් දාගත්තා. දැන් මම values ටික වෙනස් කරගෙන යනවා. ඔයගොල්ලෝ තර්ක කරගෙන යන්න employee case එක. හරි. කරලා මට දාන්න එක සැරෙන්. හරි. මගේ member table එකට ඕනේ data ටික හරි. city එක මාරු කරන්නේ නැහැ නේ. හරි. දැන් member table එකට දාන්න ඕනේ data ටික මම copy එකක් ගත්තා. ඒ ටික ආයේ database එකට ගිහින් අපි insert කරමු. හරි. දැන් මේ values ටික insert වෙනවා අපේ database එකට. හරි. දැන් member table එක ගිහින් බැලුවොත් ඒකේ අර මම දාපු values ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා M001 ඉඳන් 7 වෙනකන් එන්න ඕනේ values ටික තියෙනවා. ඒ ටික හරි. දැන් ඔයගොල්ලෝ මේ employee table එක තමයි එන්න තියෙන්නේ. employeesලා 5 දෙනෙක්ගේ විතර ওই විදිහට විස්තර ටික insert කරන්න පුළුවන් command එක දාන්න. අපි ඉස්සෙල්ලාම database එක සම්පූර්ණයෙන් හදාගෙනම එතකොට අපිට අර update queries select queries එහෙම run කරන්න ලේසි. සම්පූර්ණ database එකෙන්ම එකතු කරලා වැඩ කරන්න පුළුවන්. හරි. ඒ නිසා අපි database එක සම්පූර්ණයෙන් හදන ටික ඉස්සෙල්ලා කරගෙන යමු. හරි. answer එකක් තියෙනවා. අපි ඒක දාලා බලමු. ඒතර මේක insert into employee values කියලා තියෙනවා මේ ඒකේ තිබ්බේ තුර employee ID එකයි employee table එකේ employee ID name mobile gender city නේ. හරි. මම මේකට තව values දෙකක් විතර දාන්නම්. දාලා අපි මේක පොඩ්ඩක් edit කරගෙන යන්න. 3 4 5 එකම නම දෙන නිසා අපි ටිකක් වෙනස් කරගෙන යන්න ටක් ගාලා සමන් නිරෝෂ් කීර්ති ඇලෙක්ස් ජෝන්. හරි.
ටෙලිෆෝන් නම්බර්ස් අපි පොඩ වෙනස් කරගෙන යන්න. ඔක්කොම මේල් තියලා බෑනේ ෆීමේල් එම්ප්ලොයිස්ලා තියන්න වෙනවා. ඒකට අපි මෙයා නිරෝෂී කරමු. ඇලෙක්සී කරමු. හරි. අන්තිම එකට විතරක් සෙමිකෝලන් එක දාන්න ඕනේ. දැන් මේ ටිකත් අපි ඉන්සර්ට් කරලා බලමු. error එකක් එනවා. The column count does not match value count at row 1. මෙතන එකක් හරි missing ද? මෙතන comma එක missing නේ. මෙහෙම error එකක් આવුත් ඔයගොල්ලෝ error එක කියලා බලන්න. ඒතර ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන් මොකද්ද ඒ ඇවිල්ලා තියෙන error එක කියලා. හරි. ඊට පස්සේ අපිට ඒක හදාගෙන run කරාම දැන් හරියට run වෙනවා. දැන් අපිට members ලාත් ඉන්නවා. employees ලාත් ඉන්නවා. හරි. E001 ඉඳන් E005 වෙනකන් ඒත් එක්කම DVD තියෙනවා. දැන් ඉතින් කවුරුහරි ඇවිල්ලා ඔක rent කරන්න තමයි තියෙන්නේ. හරිද? ඒතර rent එකට data දානකොට දැන් අපි foreign keys දාලා තියෙනවානේ rent එකට නේද? rent එක DVD ID එක refer කරන්නේ DVD table එකකින්. එතකොට DVD table එකේ නැති DVD එකක් rent කරන්න බෑ. හරි. එහෙම කරන්න ගියොත් error එකක් එනවා. අපි insert කරන්න ගියොත් ඒ විදිහට error එකක් එනවා. එතකොට නැති member ID එකක් දාන්න ගියොත් error එකක් එනවා. නැති employee ID එකක් දැම්මොත් error එකක් එනවා. ඒ නිසා අපි data දානකොට හැමතිස්සෙම check කර කර බලන්න ඕනේ මේ data එක තියෙනවද කියලා අර අපි කලින් කියපු tables තුනේ. හරිද? මම ඒ තුන open කරලා තියාගන්නම් DVD එකයි, employee එකයි, member එකයි. හරි වෙනම tabs තුනක open කරලා තියාගන්න. ඒතර හදිස්සියට බලන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මම rent table එකට data දාගෙන යන්නම්. ඒතර අපිට lazy SQL select queries ලියන්න ඊළඟට. හරි. ඒතර මම දානවා insert into rent කියන table එකට තමයි insert කරන්න යන්නේ values කියලා. ඒකෙත් අපි කීපයක් දාගෙන එක සැරේ. හරි ඉස්සෙල්ලාම rent table එකට දාන්න තියෙන මොකද්ද? DVD ID, member ID, employee ID නේ. ඊට පස්සේ date time payment. හරි DVD ID විදිහට අපි මෙතන තියෙන DVD එකක් දාමු. අපි කියමු එයා ජුමන්ජි තමයි rent කරේ. එතකොට D005. ඊට පස්සේ member ID එකකින් අපි කියමු සුමල් කියන member තමයි මේක rent කරේ කියලා. එතකොට M004 කියන member තමයි rent කරලා තියෙන්නේ. E003 කියන employee තමයි මේක handle කරේ. කීර්ති කියන employee තමයි මේක handle කරේ. හරි ඊට පස්සේ date time payment කියන ටිකක් තියෙනවා. ඒතර date එක විදියට අපිට දාන්න පුළුවන් මේකේ date format තියාගන්න විදියක් තියෙනවා. දැන් අපි දාලා බලමු. ඒ විදිය මට හරියට මතක නැහැ. හරි date format එක තියාගන්න කියන්නේ අවුරුද්ද දාලා මාස දාලා දිනේ දානවා දිනේ දාලා අවුරුද්ද දාලා මාස දානවාද කියන මතක නැහැ. ඒ මම දැනට temporary දෙන්නම්. අපි දිනයක් දාමු 23යි 5යි 2021 කියලා බලමු මේකේ error එකක් ආවොත් අපි ওই පැත්ත මාරු කරන්න ඕනේ. හරි. ඒතර date එක ඊට පස්සේ time එක විදියට අපිට දාන්න පුළුවන් අර hours seconds minutes seconds විදියට. හරි. ඒ කියන්නේ පැය තප්පර පැය විනාඩි සහ තප්පර විදියට. ඒතර අපි දැම්මොත් එහෙම මේක වෙලාවනේ. ඒකට 3යි 5යි තප්පර 12ක් තමයි මේක උනේ කියලා transaction එක වෙච්ච වෙලාව. හරි. ඊට පස්සේ payment එක විදිහට අපිට දාන්න පුළුවන්. යා රුපියල් කීයක් දුන්නද කියලා. දැන් මේ DVD එක D005 කියන DVD එක රුපියල් 300ක් නේ. යා රුපියල් 250ක් තමයි දීලා අරන් ගිහින් කියන 50ක් පස්සේ දෙන්නම් කියලා අපි ඔහොම දාමු. හරි. ඒත් මේ වගේ ටිකක් අපිට රිපීට් කරගෙන යන්න පුළුවන්.
ඊළඟ වැලියු එකට. ඒතරට මම දාන්නම් එයා රෙන්ට් කරේ D004 රෙන්ට් කරලා තියෙන්නේ M001 කියන කෙනා employee D002 මේක රෙන්ට් කරලා තියෙන්නේ 21 වෙනිදා 7:45ට රුපියල් 200ක් තමයි පේ කරලා තියෙන්නේ. අපි මෙහෙම දෙකක් දාලා බලමු මේකේ එකක් එනවද කියලා. පස්සේ අපි එහෙම නැත්නම් තව ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. හරි. හරි එරර් එකක් ආවේ නැහැ. හැබැයි මේ date එක truncate වෙලා කියන්නේ එයා වෙනස් කරලා. ඒ කියන්නේ අපි දාපු date format එක අවුලක් තියෙනවා. හරි. බලමු. වෙලාවත් ඒ විදිහට වැටලා තියෙනවා. date format එක ඉස්සලාම අවුරුද්ද ඊට පස්සේ මාසේ මේ. දැන් මේකෙන් ඔක්තෝබර් 5 තේරුවොත් එහෙනම් 10/5 කියලා වෙන්නේ මේ format එකට තමයි අපි යන්න ඕනේ. හරි. මෙතන නම් මට ඔහොම දෙන්න පුළුවන්. අවුලක් නැහැ. හැබැයි අරක දෙනකොට අපි හරියට format එක දෙන්න ඕනේ. ඒකට අවුරුද්දයි මාසෙයි දවසයි අපි දාන්න ඕනේ. ඒක අනිත් පැත්ත. හරිනේ. දැන් මට පුළුවන් මේ වගේම තව සෙට් එකක් හදලා තව values කීපයක් insert කරන්න. ඊට පස්සේ තමයි අපිට select එකට යන්න පුළුවන්. හරි. ඊළඟ data manipulation එකට යන්න වෙන්නේ මේ ටික කරාට පස්සේ. දැන් මේ data දානකම් බලන් ඉන්න ටික ඔයගොල්ලන්ට boring වෙන්න පුළුවන්. හරි. එතකන් ඔයගොල්ලෝ පාඩම් කරගන්න නැත්නම් කලින් ටික බලන්න. නැත්නම් මම දාන ටික බලාගෙන ඉන්න. හරි. එතකොට අපි දැන් D00 දැන් මේකේ primary key වෙන්නේ මේ තුනම එකතු වුණාමනේ. ඒ නිසා ඒ තුනම තියෙන එකක් ආයෙ එන්නේ නැති වෙන්න අපි වග බලා ගන්න ඕනේ. හරි. එකම ආයෙ repeat වෙන්න බෑ. ඒ නිසා අපි වෙනස් ටිකක් දාමු. උතර DVD තියෙනවා D00 11 වෙනකම් නේද? ඒ නිසා අපිට දාන්න පුළුවන් ගොඩක් ඒවා. DVD 10 එක M07 employee විදියට දාමු E005. D011 එක number 1 employee 2 ගෙන් අරගෙන තියෙනවා. මේ ටිකේ නම් මාස කීපයක් විතරක් අපි වෙනස් කරගෙන යනවා. වෙලාව අපි එහෙම තියමු. වෙලාව ප්‍රශ්නයක් නැති නිසා ඕනනම් වෙලාවත් පොඩ්ඩක් වෙනස් කරමු. හරි. දැන් ඔන්න rent table එකේ අපිට ඕන් කරන records උත් කීපයක් අපි දාගෙන තියෙනවා. හරි. ඒකත් insert වුණා. කිසි අවුලක් ආවේ නැහැ. ඒ කියන්නේ එකම data ටික repeat වෙලා නැහැ. දාන්නට මේ තුන primary key විදිහට ආවා. දැන් අපි හරියට foreign keys දාලා තියෙනවා නම් මේ PHP myadmin එකේ එයා link කරලා ඉන්නේ. දැන් අපි හරියට මේ DVD ID එක refer කරන DVD table එකේ DVD ID කියලා තියෙනවා නම් දැන් මම මේ D005 කියන එක click කරාම එයා අපිව අරන් යනවා D005 කියන්නේ Jumanji ඒක science fiction එකක් රුපියල් 300 කියලා අපිට පෙන්නනවා ඉස්සරහ. හරි. ඒතර දැන් අපි කිව්වොත් මේ M007 එයා DVD දෙකක් අරන් ගිහින් තියෙනවා. නේද? රුපියල් 80යි ගෙවලා තියෙන එකකට.
ඒක කවුද කියලා බලන්න ඕන නම් අපිට M007 කියන එක ක්ලික් කරාම M007 ලක්මාල් විස්තර ටික පේනවා. දැන් මෙයාගේ ටෙලිෆෝන් නම්බර් එකක්වත් ස්ටෝර් කරගෙනත් නැහැ. අපි හැබැයි කෝල් එකක්වත් දීලා බලන්න. කොහොම හරි අවශ්‍ය data ස්ටෝර් කරගන්න ඕනේ ඒ සිස්ටම් එකට අනුව. හරි අපි දැන් මේ එක්සැම්පල් එකනේ කරන්නේ. ඒක මේ ටික ඇති. දැන් කවුරුට කිව්වොත් E003 එම්ප්ලොයි තමයි මේක දීලා තියෙන්නේ කියලා. එයා කවුද කියලා අපිට බලන්න පුළුවන්. එයාගේ මොබයිල් නම්බර් එකයි ජෙන්ඩර් එකයි මොකක්ද සිටි එක ඔය විස්තර ටික බලන්න පුළුවන්. ඒතර හරියට ෆොරින් කීස් දාලා තියෙනවා නම් ආගන්තුක යතුරු ටික හරියට දාලා තියෙනවා නම් මේ විදිහට අපිට බේසින් ලින්ක් කරගන්න පුළුවන් ඒ තියෙන ටික. හරි දැන් අපි database එකේ මේවා හරියට relations හදලා data දාලා තියෙන්නේ මේ database එකේ data එක්ක සම්පූර්ණයෙන් complete දැන්. හරි. ඉතින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ID DVD එකක් ගත්තොත් මේ table එකට තව record එකක් add වෙන එක තමයි වෙන්නේ. හරිද? දැන් අපි යන් එතනින් එහාට තියෙන commands එක ඉගෙන ගන්න. හරි මේ ඔක්කොම ටික කරපු ඒවා ටික මම අර ෆයිල් එක ඔයගොල්ලන්ට දානවානේ. හරි ඉවර වෙච්ච ගමන් මේකේ තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට මේ එකින් එකම run කරගෙන ගියොත් මුලින් ඉඳන් අග වෙනකන් ඔයගොල්ලන්ට මේ වගේම database එක හදාගන්න පුළුවන් ගෙදර ඉඳන් පස්සේ. හරි. ඊළඟට අපිට බලන්න තියෙන්නේ අප්ඩේට් කමාන්ඩ් එක. කොහොමද අපි අප්ඩේට් කරන්නේ කියන එක. හරි. ඒ කියන්නේ මොකක් හරි රෙකෝඩ් එකක් වෙනස් කරන්න ඕන නම් දැන් අපි හිතමු එම්ප්ලොයි ටේබල් එකේ කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා. එයා මේ නිගම්බෝ එක්කෙනා නිගම්බෝ ඉඳන් අපි හිතමු වෙන සිටි එකට යනවා. එයාත් කැන්ඩි වලට යනවා. හරි. එහෙනම් අපිට මෙයාගේ සිටි එක මාරු කරන්න ඕනේ. ජෝන්ගේ සිටි එක මාරු කරන්න ඕනේ කැන්ඩි වලට. ඒ කියන්නේ අපිට මේ රෙකෝඩ් එක අප්ඩේට් කරන්න වෙනවා. E005 ගේ සිටි එක නිගම්බෝ කරන්න ඕනේ. හරිද? ඒ වගේ වෙලාවට අපිට රෙකෝඩ් එක මේ අප්ඩේට් query එකක් run කරන්න පුළුවන්. අප්ඩේට් එක මෙහෙම run කරන්න. අප්ඩේට් ටේබල් එකේ නම විතර අප්ඩේට් එම්ප්ලොයි set කියලා අපි දානවා. මොකද්ද කොලම් එක. සිටි එක අප්ඩේට් වෙන්න ඕනේ මොකක් විදියටද? කැන්ඩි කියලා. values ගොඩක් වෙනස් වෙන්න ඕන නම් අපිට මේ values ඔක්කොම මෙහෙම commas දාලා දෙන්න පුළුවන්. එක value එකක් විතරයි නම් ඒ value එක set කියලා value field name එකයි value එකයි දාලා where කියලා අපි දෙන්න ඕනේ employee id equal E005 කියලා. ඒතර E005 කියන employee කියන. එහෙම නැත්නම් name එක join වෙන employee ගේ city එක අප්ඩේට් කරන්න පුළුවන් ඒ විදිහට. හරි අපි එක්සැම්පල් එකක් කරලා බලමුකෝ. එතකොට අප්ඩේට් මොකද්ද ටේබල් එකේ නම employee set කරන්න ඕනේ මොකද්ද city එක candy කියලා නේ. දැනට තියෙන නිගම්බෝ කියලා ඒ employee ගේ ඉතින් where එකක් එක්ක දෙනවා where මොකක්ද emp id equal employee id එක ජෝන් ගේ මොකද්ද අපි දීලා තිබ්බ ඇත්තටම E005 නේ. where employee id equal E005. හරිද? අපිට වෙන එක්කෙනෙක් ගෙනන් ඕනේ ඒ අදාළ කෙනාගේ employee id එක මෙතන දුන්නොත් එයාගේ තමයි city එක candy කියලා set වෙන්නේ. හරි. ඊට මම මේක ගත්තා. මේක අරගෙන ගිහිල්ලා අපි SQL එකේ run කරමු. හරි. දැන් මේක one row affected. දැන් අපි employee table එකේ ගිහින් බැලුවොත් ජෝන් ගේ ඒ කියන්නේ E005 කියන employee ගේ city එක candy වලට මාරු වෙලා තියෙනවා. හරි දැන් අපි කියමු මේ කීර්තිගේ ටෙලිෆෝන් නම්බර් එකයි city එකයි දෙකම candy වලින් වෙන කොහෙට හරි යනවා කියලා. ඒතර අපිට මොකද්ද කරන්න තියෙන්නේ? හරි update employee set city equal අපි දාමු candy වල ඉඳන් එයා jaffna වලට යනවා කියලා. කමා ඊට පස්සේ තව මොකක් හරි මාරු කරමු කියෝ නේද? මොබයිල් නම්බර් එක නේ. මොබයිල් එක අපි මෙතන දාලා තියෙන්නේ ටේබල් එකේ මොබයිල් කියලාමයි. හරි ඒතර මොබයිල් equal දැනට යාට තියෙන්නේ මොබිටෙල් එකක්. අපි ඩයලොග් එකක් දාමු. හරි 077 හරි ඔහොම මොබයිල් නම්බර් එකක් දැම්මා. මේ විදිහට මාරු වෙන්න ඕනේ. අගයන් කීපයක් තියෙනවා නම් අපිට කමස් වල ওই විදිහට values ටික දෙන්න පුළුවන්. හරි where employee id එක නැතුව මම මේ වෙලාවේ ගන්නවා නම. මොකද නමත් කීර්ති කියලා එක්කෙනයි ඉන්නේ. ඒ නිසා අපිට නම ගන්නත් පුළුවන් ඕනේ නම්. හරි. primary key එකම වෙන්න ඕනේ නැහැ. where name equal කීර්ති කියලා දෙනවා. ඒතර කීර්ති කියලා නම තියෙන එක්කෙනාගේ city එක jaffna වෙනවා. මොබයිල් නම්බර් එක මේක විදිහට වෙනස් වෙනවා. හරි අපි run කරලා බලමු. දැනට තියෙන්නේ මේ කීර්තිගේ city එක candy කියලා තියෙන මොබයිල් නම්බර් එක මෙහෙම තියෙන්නේ මොබිටෙල් එකක්. හරි දැන් මම මේ command එක run කරන්න යන්නේ. SQL වලට ගියා. මේ command එක run කරනවා.
ගෝ කරොත් එහෙනම් මේක රන් වෙනවා සාර්ථකව. දැන් අපි ගිහින් බැලුවොත් එම්ප්ලොයි ටේබල් එකේ කීර්තිගේ මොබයිල් නම්බර් එක ඩයලොග් එකක් වෙලා මේ සහ සිටි එක ජෆ්න වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඩේටාබේස් එකේ තියෙන රෙකෝඩ් එකක් වෙනස් කරන්න data manipulation language එකේ update command එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒතර දැන් අපි insert කරන එකයි update කරන එකයි create කරන එකයි foreign keys primary key දාන එකයි alter table. හරි tables වෙනස් කරන commands ටිකයි විතරයි තාම ඉගෙන ගත්තේ. හරි? දැන් අද පොඩි programs ටිකක් තියෙන නිසා මම අද කොහොමද 4:00යිනේ. දැන් නවත්තනවා පන්තිය. මේ ඊළඟ දවසේ අපි මේකේ select queries ටික බලමු. මේක තමයි second paper එකට වැදගත්ම වෙන්නේ select queries ටික. හරි? ඒ ටික කොහොමද හදාගන්නේ කියලා බලමු. මේවා ඔයගොල්ලෝ practice කරන්න. මම මේ file එක සම්පූර්ණයෙන් දාන්නම්. ඒතර ඔයගොල්ලෝ මේකේ තියෙන ටික බලලා ලියා ගන්න පුළුවන්. දැන් මම .sql file එකක් දාන්න. ඒතර මේක notepad එකේ right click කරලා open කරන්න. computer එකට දාගෙන phone එකේ open කරන්න බැරි වෙයි. හරි? phone එකේ open කරන්න ඕන නම් කාට හරි මම .txt file එකක් දෙන්නම්. ඒක phone එකේ open කරගන්න පුළුවන් වෙයි. .sql file එක sublime එකේ හරි notepad එකේ right click කරලා හරි open කරගන්න පුළුවන් වෙයි. හරි? ෆෝන් එකේ open කරන්න බැරි වුණොත් computer එක දාලා හරි open කරගන්න අවුලක් වෙන එකක් නැහැ. එහෙනම් අපි අදට පන්ති නවත්තමු. recording zone කට්ටිය මට message එකක් දාන්න. හරි? එහෙනම් ආයෙත් ලබන සතියේ පන්ති කරමු.